නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපිට තියෙන්නේ අපි ගිය සතියේ ඉවර කරේ කොතනින්ද? අපි ගිය සතියේ කොතනින්ද ඉවර කරේ පාඩම? පරිත්‍යාරම්භන චිත්ත වීති සාය තමා කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. හරි. එතකොට අපි පොතක් කියවුවද ඒක? නෑ ස්වාමීන් වහන්සේ ඒක කියුවේ නැහැ. මහන්තාරම්භන චිත්ත වීති දෙකේ පොතේ තියෙන ටික කියවුවද? ස්වාමීන් වහන්සේ. කියවුවා? කියුවා ස්වාමීන් වහන්සේ. එතකොට අපිට තියෙන්නේ පරිත්තාරම්මන වීතිසය. ඔව් පරිත්තාරම්මන වීති 6 තමයි තියෙන්නේ. ඉතින් මේ පරිත්තාරම්මන වීති ගැන කතා කරොත් ඒ පරිත්තාරම්මන වීති කියන්නේ අතිශයින් දුර්වල චිත්ත වීති ටිකක්. මේවා නිකන් අපිට හට ගන්න මේවා කිසි වැඩක් නැහැ. ඒකට බලන්න මේවා අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. දැන් අපි කියවනේ මෙහෙම චිත්තක්ෂණ එකක් නම් මොකද්ද කිව්වේ? චිත්තක්ෂණ එක රූපය ඉපදිලා චිත්තක්ෂණ එකක් ගිහිල්ලා නම් මොකද්ද කිව්වේ? අතිමහත්කාරම්ම චිත්ත වේදිය. රූපය ඉපදිලා චිත්තක්ෂණ දෙකක් ගිහිල්ලා නම් මහාන්තාරම්ම චිත්ත වේදිය. රූපය ඉපදිලා චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා නම් මහාන්තාරම්ම දෙවන මහාන්තාරම්ම මේ දෙකම මේක අතිමහන්තාරම්මනයි මේ දෙක මහන්තාරම්මනයි. අනිත් ඒ වගේ තියෙන ප්‍රශ්නේ තමයි පරිත්තාරම්මන කියලා කියන්නේ මෙන්න මේක. චිත්තක්ෂණ රූපය ඉපදිලා චිත්තක්ෂණ 4ක් හෝ පොතේ බලන්න. බලන්නකො පළවෙනි චිත්ත වීතියේ කීයද තියෙන්නේ කියලා රූපය ඉපදිලා චිත්තක්ෂණ 4ක් ඉක්ම ගියාට පස්සේ තමයි මනෝද්වාරයේ ගැටෙන්නේ. බලන්නකො. භවංග චලන කියන එක තියෙන්නේ පස්වෙනි සිත හැටියට. එතකොට අතීත භවංග වෙලා කියන්නේ රූපය ඉපදිලා චිත්තක්ෂණ 6ක් ඉක්ම ගිහිල්ලා චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිහිල්ලා ඉවරයි. එතකොට එක චිත්ත වීතියක්. ඊළඟට දෙවෙනි එක බලන්න. රූපේ ඉපදිලා චිත්තක්ෂණ කීයක් ඉක්ම ගිහිල්ලාද? 5ක්. 5ක්. රූපය ඉපදිලා චිත්තක්ෂණ 5ක් ඉක්ම ගිහිල්ලා දෙවෙනි චිත්ත වීති. තුන්වෙනි එක 6ක්. වේපදිලා චිත්තක්ෂණ 6ක්. චිත්තක්ෂණ 6ක්. චිත්තක්ෂණ 6ක් ඉක්ම ගිහිල්ලා. ඊළඟ එක ඒ 7ක් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ චිත්තක්ෂණ 7ක් ඉක්ම ගිහිල්ලා. ඊළඟට චිත්තක්ෂණ 8ක්. ඊළඟ එකේ චිත්තක්ෂණ 9ක්. 9යි. එහෙමනම් 4 ඉඳලා 4ක් ඉක්ම ගිය 5ක් ඉක්ම ගිය 6ක් ඉක්ම ගිය 7ක් ඉක්ම ගිය 8ක් ඉක්ම ගිය 9ක් ඉක්ම ගිය කියලා චිත්ත වීති 6ක් තියෙනවා. ඒ චිත්ත වීති වලට කියනවා පරිත්තාරම්මනයි කියලා. නමුත් ඒ බලන්නේ චිත්ත වීති වල ජවන තියනවාද කියලා? නැහැ ස්වාමීන් නෑ. ජවන නෑ. ජවන නැති වෙන්නේ හේතුවක් තියෙනවා. දැන් බලන්න වොත්තපන වලට පස්සේ පළවෙනි චිත්ත වීතිය. ඒ කියන්නේ පරිත්තාරම්මන පළවෙනි චිත්ත වීතියේ එක වොත්තපනයක් ඇරලා ඊට පස්සේ බලන්න සිත් කීයක් තියෙනවද කියලා? 5ක්. 6ක්. 6යි. 6ක් තියෙන්න ඕන. 6යි. 6ක් තියෙන්න. දැන්
ඔය චිත්ත වීතියේ කවදාවත් ජවන 6ක් පහළ වෙන්න බෑ. ජවන 6ක් පහළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජවන කීයක් පහළ වෙන්න ඕනද? චිත්ත නියාමයට මේ චිත්ත වීතිවල අඩු වෙනවා කියන අපි පස්සේ කතා කරනවා. මේ චිත්ත වීතිවල අනිවාර්යයෙන්ම ජවන කීයක් පහළ වෙන්න ඕනද? 7යි. 7ට වැඩි වෙන්නත් බෑ 7ට අඩු වෙන්නත් බෑ. අඩු 7ට වැඩි වෙන්නත් බෑ 7ට අඩු වෙන්නත් බෑ. එහෙනම් 7ට අඩු වෙන්නත් බැරි නම් 7ට වැඩි වෙන්නත් බැරි නම් මොකද වෙන්නේ මෙතන? ජවන පහළ වෙන්න පුළුවන්ද බැරිද? බැහැ. බෑ. ඒ නිසා මොකද වෙන්නේ? භවාංග 3ක් වොත්තපන 3 පාරක් හටගෙන භවාංග පතනය වෙනවා. එහෙමනම් ඒ රූපය චක්කුද්්වාරයේ ගැටුණට අතිශයින්ම දුර්වලයි. එතනින් පස්සේ අර අනුබන්ධන චිත්ත වීදි වගේ දේවල් පහළ වෙන්න බෑ. ඇයි පහළ වෙන්න බැරි? ජවනයෝ පහළ නොවිච්ච නිසා. ඊට පස්සේ බලන්නකෝ. චිත්තක්ෂණ 5ක් ඉක්ම ගිහිල්ලා වැදුනහම ඒ විදිහම තමයි. චිත්තක්ෂණ 6ක් ඉක්ම ගිහිල්ලා චිත්තක්ෂණ 7ක් ඉක්ම ගිහිල්ලා චිත්තක්ෂණ 8ක් ඉක්ම ගිහිල්ලා චිත්තක්ෂණ 9ක් ඉක්ම ගිහිල්ලා රූපය මනෝද්වාරයේ වදිනවා. මනෝද්වාරයේ වැදලා මේ භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වර්ජන වෙන චක්කු විඥාණයෙන් අරමුණු කරනවා. අරමුණු කරාට ඒ අරමුණු කිරීම දුර්වල බැවි. වොත්තපන 3 පාරක් පහළ වෙලා ජවනයෝ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ චිත්ත වීතියේ ඉඩ නැහැ. ජවනයෝ 7ක් පහළ වෙන්න. මේ චිත්ත වීති 6ෙම ජවන් පහළ වීමට ඉඩමදි. ඒ ඉඩමදි වෙන්න හේතුව තමයි මේ රූපය ඉපදිලා ගොඩක් වෙලා ගියාට පස්සේ තමයි මනෝද්වාරයේ වැදිලා චක්කුද්්වාරයෙන් අරමුණු කරලා තියෙන්නේ. ඒ නිසා ජවනයෝ පහළ වෙන්නේ නැහැ. වොත්තපන විතරක් පහළ වෙන්න නිසා. ඒ කියන්නේ ටිකක් ප්‍රබලයි. මේ චක්කු ප්‍රසාදී ගැටිලා තියෙනවා. චක්කු විඥාණය පහළ වෙලා තියෙනවා. චක්කු විඥාණයෙන් අරමුණු කරලා තියෙනවා. නමුත් ජවන් 7ක් පහළ වෙන්න මේ චිත්ත වීති 6ටම බෑ. ඒකෙන් අදහස් කරන්නේ ඉපදිච්ච රූපය කල්ගත වෙන්න රූපය අරමුණු කරන්න කාලය මදි. හරියට රූපය අරමුණු කරන්න කාලය මදි. ඒ නිසා ඒ රූපය අරමුණු කිරීම අතිශයින්ම දුර්වලයි. ඒ නිසා මේ චිත්ත වීති 6 පරිත්තාරම්මන චිත්ත වීති 6 වොත්තපන දක්වාම හට ගන්නවා. ඒ කියන්නේ අර කලින් ඒ වගේ වොත්තපන එකපාරක් හටගෙන ජවන හටගත්ත. නමුත් මේකේ වොත්තපන වලින් ඉවර වෙනවා. මේකට කියන්න පුළුවන් වොත්තපන චිත්ත වීතිය කියලා. නමුත් හේතුව නම් මොකද්ද හේතුව? ඇයි පරිත්තාරම්මන කියන්නේ? පරිත්තාරම්මන කවුරු හරි අහුවොත් ඇයි පරිත්තාරම්මන කියන්නේ? ආරම්මණය දුර්වල. නෑ. එහෙම කිව්වොත් වැරදි. කාටද කියන්න පුළුවන් ඇයි මේ පරිත්තාරම්මන චිත්ත වීති පහළ වෙන්නේ කියලා? අරමුණ ප්‍රකට නැහැ. වැරදි. අංජලි ආලෝකයේ දුර්වලයි. දුර්වල ආලෝකයක් ලැබෙන නිසා ස්වාමීන් වහන්සේ. නෑ. ස්වාමීන් වහන්සේ අර වර්තමාන රූපේ ඉපදිලා චිත්තක්ෂණ 4ක් පසු වී හෝ 5ක් පසු වී හෝ 6ක් පසු වී හෝ 7ක් හෝ 8ක් හෝ 9ක් පසු වී රූපාරම්මණය මනෝද්වාරයේ ගැටෙන චිත්ත වීති පරිත්තාරම්මන චිත්ත වීති කියලා හඳුන්වනවා. පරිත්තාරම්මන චිත්ත වීතියක් කියන්නේ ඒකයි. අර ඔය අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන ඒවා මෙතනට අදාළ නැහැ.
ආලෝකය ගැන ඒවා මේවා කිසි දෙයක් මෙතනට අදාළ නැහැ. ඒවා ගැන කතා කරන්න එපා. මොකද මම මුලින්ම අපි කිව්වා මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරන්න යනකොට අපි සම්මුති දේවල් ගැන වැඩි එලවන්නේ නැහැ. සම්මුති දේශනා වෙනයි. එතකොට මේකේ හේතුව හොයාගන්න ඕන. මොකක්ද හේතුව? රූපාරම්මණයක් ඉපදිලා චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිහිල්ලා, චිත්තක්ෂණ 5ක් ඉක්ම ගිහිල්ලා, චිත්තක්ෂණ 6ක් ඉක්ම ගිහිල්ලා, චිත්තක්ෂණ 7ක් ඉක්ම ගිහිල්ලා, චිත්තක්ෂණ 8ක් ඉක්ම ගිහිල්ලා, චිත්තක්ෂණ 9ක් ඉක්ම ගිහිල්ලා. ඒ නිසා ඒ රූපය හොඳට අරමුණු කරලා හොඳට අරමුණු කරන්න බෑ. හේතුව තමයි ඒ රූපය ඉපදිලා කල්ගත වෙලා වැඩි. ඒ කියන්නේ භවාංග සිතේ ගැටෙනවා, භවාංග චලනය වෙනවා, භවාංග උපච්ඡේද වෙනවා, පංචද්වාරයට අරමුණු කිරීමේ හැකියාව තියෙනවා, චක්කු විඥාණයට අරමුණු කිරීමේ හැකියාව තියෙනවා, වොත්තපණයට අරමුණු කිරීමේ හැකියාව තිබුණට මදි. ඒ රූපය ඉපදිලා කල්ගත වෙච්ච නිසා ජවනයන්ට අරමුණු කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? ජවනයන්ට පහළ වෙන්නේ ඉඩමදි චිත්ත වීතිය. ඒ නිසා වොත්තපණ වලින් අරමුණු කරලා ඒ අරමුණ මේ එතනින් එහාට අනුබන්ධන චිත්ත වීති වගේම පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න බෑ. ඒ ජවනියෝ පහළ වෙලා අරමුණු කළා දීලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රූපාරම්මණය ගැටීමම, ඒ රූපාරම්මණය අරමුණු කිරීමම අතිශයින් දුර්වලයි. ඒක අර කියන වර්ණ රූප ආදී මොනවාද ආලෝක ආදී දේවල් හේතු වෙන්න පුළුවන්. නමුත් අපි ඒව දැන් කතා කරන්නේ අපි කතා කරන්නේ මේකේ සිද්ධාන්තය. මොකද්ද? මේ වර්තමාන වර්ණ රූපය හෝ ශබ්ද රූපය හෝ ගන්ධ රූපය හෝ රස රූපය හෝ පොට්ටබ්බ රූපය ඉපදිලා කල්ගත වෙලා වැඩි. එක්ක චිත්තක්ෂණ 4ක් කල්ගත වෙලා, එක්ක චිත්තක්ෂණ 5ක් කල්ගත වෙලා, එක්ක චිත්තක්ෂණ 6ක් කල්ගත වෙලා, එක්ක චිත්තක්ෂණ 7ක් කල්ගත වෙලා, එක්ක චිත්තක්ෂණ 8ක් කල්ගත වෙලා, එක්ක චිත්තක්ෂණ 9ක් කල්ගත වෙලා. හැබැයි මේ චිත්තක්ෂණ 9ක් දක්වා කල්ගත වෙනකොට පංචද්වාරයට අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. චක්කු විඥාණයට අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වොත්තපණයට අරමුණු කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ජවන සිත් උපදින්නේ නැහැ. ජවනයන්ට අරමුණු කරන්න බෑ. දැන් කියන්නේ ඒකේ මේ පරිත්තාරම්මන වීති කියන එක පාඩම කියන්නේ මම කියවන්නද ස්වාමීන් වහන්සේ? අවසරයි. පරිත්තාරම්මන වීතිසය. ඉපද චිත්තක්ෂණ 4ක් පසු වී පස්වන චිත්තක්ෂණේහි චක්කු ප්‍රසාදයේ ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ 5ක් පසු වී සවන චිත්තක්ෂණයේදී ප්‍රසාදේහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ 6ක් පසු වී 7වන චිත්තක්ෂණයේදී ප්‍රසාදයේ ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ 7ක් පසු වී 8වන චිත්තක්ෂණයේදී ප්‍රසාදයේ ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ 8ක් පසු වී 9වන චිත්තක්ෂණයේදී ප්‍රසාදයේ ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ 9ක් ඉක්මී 10වන චිත්තක්ෂණයේහි ප්‍රසාදයේහි ගැටෙන රූපයද අරමුණු කොට උපදනා වීති 6 පරිත්තාරම්මන වීති නම් වේ. ඔන්න පරිත්තාරම්මන වීතියක් වෙන්න ප්‍රධාන වෙච්ච හේතුව. අර එදා වගේ පටලවා ගන්න එපා මේ පොතේ කියලා තියෙන සංක්ෂිප්ත කළා කෙටි කතාවක් නේ. මේ චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිහිල්ලා චක්කු ප්‍රසාදයේ ගැටුණා කියන එක. එහෙම කියන්නේ මේක චක්කු ප්‍රසාද වීතියක් නිසා. නමුත් ඉස්සෙල්ලම ගැටෙන්නේ කොහෙද? රූපයක් ඉස්සෙල්ලම ගැටෙන්නේ කොහෙද? මනෝද්වාරේ. මනෝද්වාරේ. අර චක්කු රූපයක් චක්කු විඥාණයෙන් අරමුණු කිරීම මුල් කරගෙන තමයි සංක්ෂේප කළ මේ කතාව කියලා තියෙන්නේ. නමුත් අපි දන්නවා ඉස්සෙල්ලාම අරමුණක් කොහෙද ගැටෙන්නේ? මනෝද්වාරේ. මනෝද්වාරේ.
මනෝද්වාරයේ ගැටිලා තමයි චක්කුද්වාරයෙන් අරමුණු කරන්නේ. එතකොට දැන් මේක හරි මේවා මේ චිත්ත වීදිය ඇත්තටම වැඩක් නැහැ. නමුත් මේවා දාලා තියෙන්නේ මේ වගේ චිත්ත වීදි හට ගන්නවා කියන එක විතරයි. අර කලින් කිව්වා වගේ ආලෝකය මද වීම, දුර වැඩි වීම, নানা ප්‍රකාර හේතු නිසා ඒ රූපයේ තියෙන දුර්වලකම නිසා ඒක අරමුණු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ පරිත්තාරම්මන චිත්ත වීතියක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් කිසිම වැල්වට ආරම් කියන්න එපා. මොකක්ද කියන්න තියෙන්නේ? වර්තමාන රූපය ඉපදී චිත්තක්ෂණ 4ක් හෝ 5ක් හෝ 6ක් හෝ 7ක් හෝ 8ක් හෝ 9ක් හෝ ගත වී ඊළඟ චිත්තක්ෂණයේදී රූපාරම්මණය මනෝද්වාරයේ ගැටෙන චිත්ත වීතිය පරිත්තාරම්මන චිත්ත වීතිය. පරිත්තාරම්මන චිත්ත වීතිය. ඒක තමයි පරිත්තාරම්මන චිත්ත වීතියක තියෙන මේ ඇත්තම මේ චිත්ත වීතිය ඇත්තිසෙයින්ම වැඩක් නැහැ. මේවා හටගත්තා කියලා කිසිම කරවයක්වත් සුළු මොනවත් නැහැ. නිකන් උපදිනව විතරයි. ඒ වගේ කිසිම තේරුමක් නැති චිත්ත වීති ටිකක්. නමුත් මේවා අපි ඉගෙන ගන්න ඕන මේ වගේ දේවල් හට ගන්නවා කියන එක විතරයි මේකෙන් දැනගන්න ඕන. ප්‍රබලම චිත්ත වීති තමයි මොනවද? අතිමහන්තාරම්මනයි මහන්තාරම්මන චිත්ත වීති දෙකයි විතරයි. නමුත් මේවත් රූපය වර්තමාන රූපය නිසා මෙබඳු චිත්ත වීතිත් හට ගන්නවා. හටගත්ත කියලා ඇති ප්‍රයෝජනයක් තියනවද? නැහැ. හොඳ ඇත්තෙත් නෑ නරකක් ඇත්තෙත් නෑ. ඊළඟට කියන්නේ මහන්තාරම්මන වීතිවල ඇති වෙනස තදාරම්මනයක් නැති බවය. ඔව්. පරිත්තාරම්මන වීතිවල වෙනස නම් ජවන තදාරම්මන දෙකම නැති බවය. ඔව්. නෑ දෙකම නෑ. රූපාරම්මනයක් ඉපද චිත්තක්ෂණ 4ක් ඉක්ම පස්වන චිත්තක්ෂණයේදී චක්කු ප්‍රසාදයේ ගැටුනාම භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තන යන සිත් පිළිවෙලින් ඇතිවේ. ස්වාමීන් වහන්සේ කියන්නේ රූපාරම්මණයක් ඉපද චිත්තක්ෂණ 4ක් ඉක්ම පස්වන චිත්තක්ෂණයේදී චක්කු ප්‍රසාදයේ ගැටුනහම කියන එක තියෙනව නේද? ඒ කියන්නේ මෙන්න මේ ටිකට මේ දික්කමල්වල තමයි කියලා තියෙන්නේ. නැත්තම් එකපාරට හිතෙන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදයේ කිව්වම එහෙනම් මේ කියන විදිහට මේ චක්කු විඥානය කොහෙද තියෙන්නේ ඕන? පොතේ කියන විදිහට. පොතේ කියන විදිහට චක්කු විඥානය කොතනද තියෙන්නේ ඕන? ආටවන චිත්තක්ෂණයේ නේද ස්වාමීන් වහන්සේ? නෑ. දැන් මේ කියනවානේ රූපාරම්මණයක් ඉපද චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිහිල්ලා පස්වන චිත්තක්ෂණයේදී චක්කු ප්‍රසාදයේ ගැටුනහම කිව්වොත් කොතනද තියෙන්න ඕන චක්කු ප්‍රසාදය? පස්වෙනි තැන ස්වාමීන් වහන්සේ. චිත්ත වීතියකවත් එහෙම තියනවද? නැහැ. එහෙනම් වැරදීනි දෙකක්. එක්ක මේ කියන එක වැරදි, එක්ක චිත්ත වීතිය වැරදි නේද? එහෙම එකක් තියෙනව නේද? දැන් මේ පස්වෙනි කියලා කියන්නේ මෙන්න මෙතන කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ ඔක්කොම ගැන මොකද මේ ක්‍රියාවලිය ගැන මේ කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේක හකුලවලා. මේ කවුරු තේරුම් ගත්තොත් මේක තනියෙන් තේරුම් ගත්තොත් මෙන්න මෙයා ඉන්නවනේ මෙතන. ඒක නෙමෙයි මේ කියන්නේ. හකුලවලා කියන්නේ. පස්වෙනි චිත්තක්ෂණයේ මේ සමූහයට. මොකද මෙයාට කවදාවත් තනියෙන් හැපෙන්න බෑ. භවංග චලනය වෙන්න ඕන, භවංග උපච්ඡේදය වෙන්න ඕන, පංචද්වාරයෙන් ගන්න ඕන. ඊට පස්සේ තමයි මෙයා හැපෙන්නේ. නමුත් මේක හකුලවලා අපි තේරුම් ගන්න ඕන. මේ හකුලවලා තමයි කිව්වේ. ඒ කියන්නේ අවසාන ඵල ඒක උදාහරණයකට ගත්තොත්
පළවෙනි හේතුවයි අවසාන ඵලයයි කියන එක. තමයි ඔය කියන්නේ. එතකොට එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට මේ කියලා තියෙන්නේ මේ කතාව. අරක වැරදි විදියට අර ගිය සතියේ කවුරුහරි ඒක ඇහුවා. එහෙම වැරදියට තේරුම් ගන්න එපා. මේ පස්වෙනි චිත්තක්ෂණයේ කිව්වේ මෙයා ගැන නෙමෙයි. මේ ක්‍රියාවලිය ගැන. මෙන්න මේ ක්‍රියාවලිය ගැන තමයි පස්වෙනි චිත්තක්ෂණය කියන එක ඔය කියන්නේ. අකුලවල කියන්නේ. එතකොට පස්වෙනි චිත්තක්ෂණයේදී ගැටෙන්නේ කොහෙද? කොහෙද අනිත් පස්වෙනි චිත්තක්ෂණයේදී ගැටෙන්නේ? භවාංග චලන ස්වාමීන් වහන්සේ ඒක මනෝද්වාරයේ. ඊට පස්සේ භවාංග උපච්ඡේද ඒකත් මනෝද්වාරය. මනෝද්වාරයේ. දැන් පංචද්වාර වචනය හිතේ ඊළඟට තමයි චක්කු ප්‍රසාදී. චක්කු ප්‍රසාදී ගැටෙනකොට තමයි චක්කු විඥානය උපදින්නේ. චක්කු ප්‍රසාදී ගැටෙන වෙලාවේ තමයි චක්කු විඥානය උපදින්නේ. එතකොට මේ කතාව කියන්නේ මේ ක්‍රියාවලිය. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒක පටලවා ගන්න එපා. නැත්නම් මේ චිත්ත වීතිය දිහා බලලා මේක කියවගෙන යනකොට පැටලෙන කෙනෙකුට. දැන් කියන්නේ භවාංග චලනයේ පටන් ඒ සිත් ගන්නහම වොත්තපන චිත්තය හත්වන චිත්තය වේ. ඔව්. අතීත භවාංග හෙවත් ප්‍රසාදේහි ගැටෙන්නට කලින් ඉක්මුණු භවාංග සතරක් මුලට එකතු කොට ගත් විට වොත්තපන චිත්තය 11 වන සිත වේ. ඔව්. මේ වීතයට අරමුණු වූ රූපය ඇති වූයේ පළමු වන අතීත භවාංගය සමගය. තක්ෂණ 11ක් වී තිබේ. සමාවෙන්න ස්වාමීන් වහන්සේ. මේ වීතයට අරමුණු වූ රූපය ඇති වූයේ පළමු වන අතීත භවාංගය සමගය. එබැවින් වොත්තපනය නිරුද්ධ වන විට ඒ රූපයේ ආයුෂය චිත්තක්ෂණ 11ක් වී තිබේ. ඔව්. දැන් එතකොට වොත්තපණය ගාවට වෙනකොට 11ක් වෙලා. ඒ රූපයේ ආයුෂය චිත්තක්ෂණ 11ක් වී තිබේ. 17ක් සම්පූර්ණ වීමට තවත් ඇත්තේ චිත්තක්ෂණ 6ක් පමණකි. ඔව්. ව්‍යවස්ථාපනයෙන් පසු චිත්තක්ෂණ 6කින් වීතියට අරමුණු වූ රූපය බුද්ධ වේ. ඔව්. දැන් 6ක්නේ තියෙන ඉතුරු වෙලා 7කට ඉඩ නැහැ. ඒ නිසා ඒ රූපය ආයුෂ ඉවරයි. චිත්ත වීතියට කලින් රූපය ආයුෂ ඉවරයි. ඒ නිසා හරියට රූපය අරමුණු කරන්න බෑ. ඊළඟට කියන්නේ උපදින ජවන චිත්තවාර ගණන අඩුවීමට විශේෂ කාරණයක් නැති කලෙහි කාමචර ජවනය සත්වරක් උපදනා බව චිත්ත නියාමයයි. ඔව්. ආපහු මේ කතාව කියන්නේ ආපහු කියන්නේ උපදින ජවන් චිත්තවාර ගණන අඩුවීමට විශේෂ කාරණයක් නැති කලෙහි විශේෂ කාරණා ටිකක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ජවන් අඩු වෙන්න විශේෂ කාරණා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. එහෙම විශේෂ කාරණයක් නැත්නම් කාමාවචර ජවනය සත්වරක් උපදනා බව චිත්ත නියාමයයි. අර කාමාවචර ජවනයෝ 7 වරක් පහළ නොවෙන්න විශේෂ කාරණා ටිකක් තියෙනවා. ඒ විශේෂ කාරණාවන්ගෙන් යුක්ත නැත්තම් අනිවාර්යයෙන්ම කාමාවචර ජවනයෝ 7 වරක් පහළ විය යුතුමයි. ඒ 7 වරක් පහළ වෙන්න නම් ඒ රූපය හොඳට අරමුණු කරලා තියෙනවා. ඒ රූපය අරමුණු වෙලා තියෙන්නේ කල්ගත වෙලා නම් ඒ රූපයට ආයුෂ නැහැ. ඒ රූපය අරමුණු කරන්න. මොකද නිරුද්ධ වෙන ධර්මයක් අරමුණු කරන්න බෑ වර්තමාන චිත්ත වීදියකට. ඒ නිසා මොකද වෙන්නේ? ජවනයෝ උපදින්නේ නැහැ කියන්නේ. එබැවින් සත්වරක් ජවන චිත්තයේ ඉපදීමට ඉඩ නැති අරමුණක
ජවන් සිත් නූපදී. ඔව් සත්වරක් උපදින්න බැරි නම් එකක්වත් උපදින්නේ නැහැ. ඒක තමයි නියමය. ඉහතකී රූපාරම්මණයට තවත් ඉදිරියට ඇත්තේ චිත්තක්ෂණ 6ක් වූ කාලය පමණකි. වන සත්වරක් ඉපදීමට කාලය මද බැවින් ඒ පරිත්තාරම්මණයෙහි ජවන චිත්තයක් නූපදී. ජවන සිතක් උපදින්නේ නැහැ. ජවන ස්ථානයන්හි ජවන වෙනුවට එක්වරක් හෝ දෙවරක් වොත්තපන චිත්තයම උපදී. ඉන්පසු භවාංග පතනය වේ. භවාංග පතනය වේ. කිසිම තේරුමක් නැති චිත්ත වීතියක්. ඊළඟට සවන 6 වන ජවන් චිත්තය සමග රූපාරම්මණය නිරුද්ධ වූවාට පසු සත්වන ජවනයක් උපදින්නට බැරි මක් නිසාද යන ප්‍රශ්නය හිදී මතුවේ. මොන දැන් එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා බලමු. එක් වීතියකට අයත් සිත්වල අරමුණ ධර්ම වශයෙන් පමණක් නොව කාල වශයෙන්ුත් සමාන විය යුතුය. අන්න බලන්න. මොන දැන් ලස්සන කතාවක් කියනවා. සවන ජවන චිත්තය සමග රූපාරම්මණය නිරුද්ධ වූාට පසු සත්වන ජවනයක් උපදින්නට බැරි මක් නිසාද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. ඔන්න ඒකට එකක් කිව්වා. එක් වීතියකට අයත් සිත්වල අරමුණ ධර්ම වශයෙන් පමණක් නොව කාල වශයෙන්ුත් සමාන විය යුතුයමය. ඊළඟට මේ වීතියට අරමුණු වන රූපය චිත්තක්ෂණ 17 17ක් කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් 17 චිත්තක්ෂණ 17ක් වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නට මත්තෙන් වර්තමාන කාලයට අයත් 17 වන චිත්තක්ෂණයේදී නිරුද්ධ වීමෙන් පසු එහි අතීත කාලයට එය අතීත කාලයට අයත් වේ. ඔව් දැන් 17 වෙනි චිත්තක්ෂණයට එනකොට ඒ රූපය අතීත වෙලා ඉවරයි. එතකොට අතීත වෙච්ච රූපයක් වර්තමාන ජවනයෙන් අරමුණු කරන්න බෑ. වර්තමාන රූප දැන් උදාහරණයක් හිතන්නකො මෙහෙම හතක් තියෙනවා. මේ හත් දෙනාම අරමුණු කරන්න ඕන වර්තමාන රූපේ. මෙයක් වර්තමාන මෙයක් වර්තමාන මෙයක් වර්තමාන මෙයක් වර්තමාන මෙයක් වර්තමාන මෙයක් වර්තමාන හරි දැන් මේ ජවන් 7ම 15 වෙනකොට මේ 6 දෙනාම වර්තමාන දැන් මෙතන රූපය ඉවරයි ආයුෂය දැන් මෙයාට අරමුණු කරන්න තියෙන්නේ වර්තමාන රූපයද අතීත රූපයද අතීත රූපයක්. අතීත රූපය. එහෙමනම් වර්තමාන රූපයක් අරමුණු කරපු ජවන 7කට අරමුණු කරන්න තියෙන ජවන 7කට අතීත රූපයක් අරමුණු කළ හැකිද? නොහැකි. නොහැකි. ඒ නිසා මොකද වෙන්නේ? මේ 7 දෙනාම පහළ වෙන්නේ. මේ 7 දෙනාම පහළ වෙනවා නම් මේ රූපය, ඒ වර්තමාන රූපය අතුම තරමේ මෙන්න මෙතනට වෙනකම්වත් ආවුෂ තියෙන්න ඕන. මෙන්න මෙතනට වෙනකම්වත් ආවුෂ තියෙන්න ඕන. සමහර රූප තියෙන මේ වර්තමාන රූප මේ අවසාන ජවනයේ උත්පාදක්ෂණේ ඉවර වෙනවා. ඒවත් බෑ. සමහර වර්තමාන රූප තියෙන ත්‍රිටික්ෂණේ ඒවත් බෑ. උපදින වර්තමාන රූපය අවසාන ජවනයේ භංගක්ෂණයෙන්වත් ඉවර වෙන්න ඕන. එහෙම නැති වුණොත් අරමුණු කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් රූපය මෙතනින් ඉවරයි. 6 වෙනි ජවනයේ භංගක්ෂණයෙන් රූපය වර්තමාන කාලයේ ඉවරයි. ඒ නිසා ඊළඟ ජවනයේ වර්තමාන රූපය අරමුණු කරන්න බලාගෙන ඉන්නවා නම් එයාට අරමුණු කරන්න වර්තමාන රූපයක් නැහැ. රූපය ආයුෂ ඉවර වෙලා නිරුද්ධ වෙලා. ඒ නිසා මොකද වෙන්නේ? ජවන 7ක් ජවන 6ක්ම 7ම පහළ වෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. ඊළඟට රූපය නිරුද්ධ වූාට පසු
මේ වීතියෙහි ජවනයක් ඇති වෙතහොත් එයට අරමුණු කරන්නට වර්තමාන රූපය නැති බැවින් අතීත රූපය අරමුණු කරන්නට සිදුවේ. අන්න දැන් බලන්න රූපය නිරුද්ධ වූාට පසු මේ වීතියේ ජවනයක් ඇති වෙතොත් හොත් එයට අරමුණු කරන්නට වර්තමාන රූපය නැති බැවින් අතීත රූපය අරමුණු කරන්නට සිදුවේ. එය චිත්ත නියාමයට විරුද්ධ බැවින් සත්වර වර්තමාන රූපය අරමුණු කොට ජවන චිත්තයට උපදින්නට ඉඩ නැති මේ පරිත්තාරම්මනේ සම්පූර්ණයෙන් ජවනය නූපදී. ඔව් මට විනාඩියක් දෙන්න. හරි ආපහු කියන්න. එය චිත්ත නියාමයට විරුද්ධ බැවින් සත්වරක් වර්තමාන රූපය අරමුණු කොට ජවන් චිත්තයට උපදින්නට ඉඩක් නැති මේ පරිත්තාරම්මනයේ සම්පූර්ණයෙන් ජවනය නූපදී. වොත්තපනයෙන් පසු ජවනය වෙනුවටත් වරක් හෝ දෙවරක් වොත්තපනයම උපදී. රූපය නිරුද්ධ වන්නට කලින්ම භවාංග පතනය වී වීතිය අවසන් වේ. හරි ඒක තමයි හේතුව. එතකොට වර්තමාන රූපයක් නම් වර්තමාන රූපයේ ජවන 6කින් ඉවර නම් හත්වෙනි ජවනයේට අරමුණු කරන්න තියෙන අතීත රූපයක් නම් ඒක කවදාවත් කරන්න බෑ. ඒක තමයි හේතුව. ඒකට තමයි හේතු කාරණා ටික කිව්වේ. ඒ වෙනුවට මොකද වෙන්නේ? ජවන පහළ වෙන්නේ නැතුව වොත්තපණය වරක් දෙවරක් තුන් වරක් පහළ වෙලා භවාංග පතනිය වෙනවා. එතකොට මෙන්න මේ චිත්ත වීති 6 දුර්වලයි. මේවට කියන්නේ දුර්වල චිත්ත වීති 6. පරිත්තාරම්මන චිත්ත වීති කියලා කියන්නේ දුර්වල චිත්ත වීති 6ක්. හැබැයි දුර්වලයි කිව්වට යාට පංචද්වාර සම්පටිච්ඡන මේ චක්කු විඥාන සම්පටිච්ඡන සංකීර්ණ වොත්තකට පහළ වෙන්න පුළුවන්. ඒ නිසා දුර්වලයි. හැබැයි ජවන පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් ඒ සිත් වලින් අර තවත් චිත්ත වීති හටගෙන කර්ම රැස් කිරීමට ඒ රූපය මුල් කරගෙන හෝ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ මුල් කරගෙන අර අනුබන්ධන චිත්ත වීති කියලා කර්ම රැස් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවා අපිට මේ විදිහේ චිත්ත වීති අපිට ඕන තරම් හට ගන්න. ඒවා හරි දුර්වලයි. ඊළඟ එකක් කියන්නකෝ. ඉති සටහනද කියවන්න ඕනේ ස්වාමීන් වහන්සේ අති පරිත්තාරම්මනික පටන් ගන්නද? හරි. මම එහෙනම් මේ ඒක පොඩ්ඩක් විස්තර කරලා කියවමු. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් බලන්න. දැන් චිත්තක්ෂණ 9යිනේ. ඊට පස්සේ දැන් අපි කිව්වේ චිත්තක්ෂණ 1ක්, චිත්තක්ෂණ 2ක්, චිත්තක්ෂණ 3ක් ඉක්ම ගිය ඒවා කිව්වා. ඊට පස්සේ චිත්තක්ෂණ 4, 5, 6, 7, 8, 9 දක්වා කිව්වා. ඊළඟට තියෙන්නේ 9 ඉඳලා චිත්තක්ෂණ 10ක්, චිත්තක්ෂණ 11ක් ඉක්ම ගිහිලා රූපය වදිනවා. චිත්තක්ෂණ 12ක් ඉක්ම ගිහිලා රූපය වදිනවා. චිත්තක්ෂණ 13ක් ඉක්ම ගිහිලා රූපය වදිනවා. චිත්තක්ෂණ 14ක් ඉක්ම ගිහිලා චිත්තක්ෂණ 15ක් ඉක්ම ගිහිලා රූපය වදිනවා. මේවා අතිශයින් දුර්වලයි. දැන් පරිත්තාරම්මන චිත්ත වීති වලට මම කිව්වේ දුර්වල චිත්ත වීති කියලා. දුර්වල චිත්ත වීති කියන එකට කිව්වේ අතිශය කැලල දැම්මේ නැහැ. දැම්මේ නැති හේතුව තමයි මනෝද්වාරයේ වැදිලා භවංග චලන භවංග උපච්ඡේද මේ වෙලා පංචද්වාරා වර්ධනය අරමුණු කළා චක්කු විඥානයේ අරමුණු කරලා ගැටිලා වොත්තපණයක් පහළ වෙනවා. ඒ දක්වා පහළ වෙනවා. හැබැයි මේ අති පරිත්තාරම්මන චිත්ත වීති වල එහෙමවත් නැහැ. මොනවාද මේ භවංග චලනය විතරයි සිද්ධ වෙන්නේ. බලන්නකො වීති සටහන් දිහා.
පොතේ තියෙන වීති සටහන් දිහා බලන්නකො. චිත්තක්ෂණ 10ක් ඉක්ම ගිය, චිත්තක්ෂණ 11ක් ඉක්ම ගිය, චිත්තක්ෂණ 12ක් ඉක්ම ගිය. ඒවා තියෙනවද පංචද්වාර වර්ජන සම්පටිච්ඡන මේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. නෑ. එහෙමවත් එකක් පහළ වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ඔක්කොම අතිශයින් දුර්වලයි. අතිශයින්ම ප්‍රබල එකට කිව්වා අති මහන්ත, අතිශයින්ම දුර්වල එකට කිව්වා අති මහාන. අති පරිත්‍රාමන. අතිපරිත්ත. අතිශයින් ප්‍රබල එකට කිව්වා අති මහන්තාරම්මන, අතිශයින්ම දුර්වල එකට කිව්වා අති පරිත්‍රාම. පරිත්ත. ඒ දෙක මැද්දේ තියෙනවා මහන්තාරම්මනයි පරිත්තාරම්මන. මහන්තාරම්මන චිත්ත වීති වල ජවන හට ගන්නවා. පරිත්තාරම්මන චිත්ත වීති වල ජවන හට ගන්න නැතුව අනිත් සියලු සිත් හට ගන්නවා. අතිපරිත්තාරම්මන වල කිසිම දෙයක් නැහැ. වීති සිතකට අයත් එකදු සිතක්වත් පහළ වෙන්නේ නැහැ. අඩුම ගානේ පංචද්වාරා වර්ජනේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට කියනවා අතිශයින් දුර්වල බැවින් අතිපරිත්තයි කියලා. ඒ නිසා මේ සිත් මේ වගේ අපේ මනෝද්වාරයට රූපය ගැටෙනවා. ගැටුණාට ඇති වැඩක් නැහැ. මේක දැනෙන නොදැනෙන ගානට දුර්වලයි. දැන් කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ එතකොට මේ පොතේ තිබ්බට චක්කු ප්‍රසාදෙහි ගැටෙනවා කියලා එතකොට මේ අතිපරිත්තාරම්මනේව චක්කු ප්‍රසාදෙහි ගැටෙනවා කියලා ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. අතිපරිත්තාරම්මන අවස්ථාවේදී චක්කු ප්‍රසාදෙහි මොකේවත් නැහැ. මොහොකවත් නැහැ. ගැටෙනවා කියලා ගන්න බෑනේ එතකොට. කොහෙවත් ගැටෙන්නේ. හැබැයි නිකන් මේ මනෝද්වාරේ ගැටෙනවා. පොතේ තියෙන චක්කු ප්‍රසාදෙහි ගැටෙනවා කියලා එකයි මම බැලුවේ අර. එතකොට අපිට ඒක ගන්න වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. කොතනද පොතේ තියෙනවා කියලා කිව්වේ? ස්වාමීන් වහන්සේ තුදුස 15 පසුවී චක්කු ප්‍රසාදෙහි ගැටීමෙන් කියලා තිබ්බට අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ එතන ගන්න වෙන්නේ මනෝද්වාරයේ ගැටෙනවා විතර චක්කු ප්‍රසාදේ ගැටෙන්නේ නැහැ. ඔව්. දැන් ගැටෙන ප්‍රසාදයක් නේ. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ ඔව්. මොකද මේ භවාංග චිත්ත පරම්පරාව නේ ගැටෙන්නේ. හරි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක 123 වෙනි පිටුව බැලුවොත් මේක ටිකක් අපිට ගැටලු සහගතයි. 100 මහන්ත අතිමහන්තාරම්මන විදිය ගැන කියන එකේ ආරම්භය බැලුවොත් ඒකේ තියෙන ඉපිද චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටුණහොත් එකෙනෙහිම ඒ හෘද වස්තුවේ පවත්න භවාංග චිත්තයේද ගැටේ. එයින් භවාංග චිත්තයේ කිසියම් අමුත්තක් සිදුවේ. අන්න ඒකයි තමයි කිව්වේ සමනත් මේ චක්කු ප්‍රසාදයේ ගැටෙන අරමුණ ගන්න. හරි ඉස්සලා මේක ඉවරයක් කළෙමුකෝ. හරි. ඔද මේ කියන්නකෝ. හොඳයි ස්වාමීන් වහන්සේ. 8 වන පාඩම අතිපරිත්තාරම්මන වීති 6. රූපාරම්මනද චිත්තක්ෂණ 10 11 12 13ක් 14 15ක් පසුවී චක්කු ප්‍රසාදේහි ගැටීමෙන් අතිපරිත්තාරම්මන වීති 6 ඇතිවේ. හරි. රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ 10ක් පසු වී ප්‍රසාදේ ගැටෙන අරමුණ ගැන වීතිසිත උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ වොත්තපණය දක්වා සිත්වලට පමණකි. එය වෙනුවට ජවන ස්ථානයේහි තවත් වොත්තපණයක් ඇතිවීමට කලක් නැත්තේය. ඒ අරමුණ ඊතා දුබල බැවින් එහි පංචද්වාරා වජ්ජනාදී වීති සිද්ධ නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාංගය සෙලවීම පමණකි. චිත්තක්ෂණ 10ට වඩා ඉක්ම ප්‍රසාදේහි ගැටෙන අරමුණු වලින්ද භවාංග චලනය වේ.
අතිපරිත්තාරම්මන වීති 6ක් වන්නේ එහෙයිනි. ඔව් ඒවා අති පරිත්තාර. මෑණියන්ගේ ප්‍රශ්නෙට මම එනවා ඊළඟට මේක ඉවර කළා. දැන් කියන්න පුතේ මෙතනින් එහාට පොඩ්ඩක්. ස්වාමීන් වහන්සේ ඊළඟට සෝතද්්වාර වීති ආදිය කියලා තියෙන්නේ එතන. ඒක ඉවර කරන්න ඕනේ. සෝතද්්වාර වීති ආදිය. ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍රසාදේහි ගැටීමෙන් සෝතද්්වාර අතිමහන්තාරම්මන වීතිය ඇතිවේ. චක්කුද්්වාර අතිමහන්තාරම්මන වීතියට වඩා එහි ඇති වෙනස වන්නේ චක්කු විඤ්ඤාණය ඇති වුණ තැන සෝත විඤ්ඤාණය ඇතිවීම පමණකි. සෝත ద్వාර වීති 15ම චක්කු ద్వාර වීති අනුව තේරුම් ගත යුතුය. ගාන, જીවහා, කාය ద్వාර වීති වලත් වෙනස පංච ద్వාරා වර්ජණයට අනතුරුව ගාන, જીවහා, කාය විඥානයන් ඇතිවීම පමණකි. පංච ద్వාර වීති 70කි. 75. 75. ඇයි ඔය කියන විදිහෙම චිත්ත වීති තමයි සෝත, ගාන, જીවහා, කාය කියන ප්‍රසාදවලත් ඇති වෙන්නේ. එතකොට චිත්ත වීති ඔය චිත්ත වීති 15 චක්කු ප්‍රසාදේ නිසා නම් චක්කුද්්වාරිකයි. ඕවා සෝතද්්වාරික නම් සෝතද්්වාරිකයි. ගානද්්වාරික නම් ගානද්්වාරිකයි. ඒ විදිහ පහට දැම්මහම චිත්ත වීති 75. 75. ඒතකොට ගත්තොත් මොනවද? අතිමහන්තාරම්මන වීති 5යි, පරිත්තාරම්මන වීති 10යි. sorry. අතිමහන්තාරම්මන වීති 5යි, මහන්තාරම්මන වීති 10යි, පරිත්තාරම්මන වීති 30යි, අතිපරිත්තාරම්මන වීති 30යි. හරි කියන්න. රූප ශබ්දාදී අරමුණ ඉතා හොඳට දැනෙන්නේ අතිමහන්තාරම්මන වීතිවල සිත්වලටය. රූපාරම්මණය හොඳටම අරමුණු වෙන්නේ අතිමහන්තාරම්මන වීතිවලට. මොකද හේතුව චිත්තා හොඳටම රූපය ආවිෂ තියෙනවා. හොඳටම රූපය ප්‍රකටයි. ඇයි හොඳට ආවිෂ තියෙන රූපයක් ඉපදිලා එක චිත්තක්ෂණයක් ඉක්ම ගිහිලා තියෙන්නේ. හරි. මහන්තාරම්මන වීතිවල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජවන චිත්තයක් නූපදනා බැවින් පරිත්තාරම්මන වීතිවලට අරමුණු හොඳට නොදැනේ. ඒවායින් වන දැනීම ඊතා දුබලය. රූපාරම්මණයක් ගැන පරිත්තාරම්මන වීති ඇති වූහොත් සිහිනෙන් දුටුවා වැනි, පෙනුණා නොපෙනුණා වැනි දුබල දැනීමක් ඇතිවේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මන වීති ඇති වූ කල්හිද ඇසුනා නොඇසුනා වැනි දුබල දැනීමක් ඇතිවේ. අනික් අරමුණු වල දැනීමත් එසේමය. අතිපරිත්තාරම්මණයෙහි වීති සිත් ඇති නොවන බැවින් ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන්ම ඇති නොවේ. ඒ වීති වලින් කිසිම ප්‍රයෝජනයක් නැත. නැත්. කියන්න. චිත්ත නියාමය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත් මේ පංචද්වාර වීතිවල ඇති නොවේ. චක්කු ద్వාර වීතිවල ලැබෙන්නේ ద్వාර සංග්‍රහයෙහි චක්කු ద్వාරික සිත් වශයෙන් කියවුණු සිත් 46 පමණයි. 46යි. චෝත ద్వාර වීති ආදීෙහි ලැබෙන සිත් ගණනද ద్వාර සංග්‍රහයෙහි දක්වුණු පරිදිම කිව යුතුය. පංචද්වාර වීතිවල සෑම ආකාරයෙන්ම ලැබෙන්නේ කාමාවචර සිත් 54ය. ඔය චක්කු ద్వාර පහේම පහළ වෙන්නේ චක්කු ద్వාරික ආදී ద్వාර පහේම පහළ වෙන්නේ කාමාවචර සිත් 54 විතරයි. රූපාවචර සිත් පංචද්වාරේ පහළ වෙන්නේ
අරූපාවචර සිත් පංචද්වාරේ පහළ වෙන්නේ ලෝකෝත්තර සිත් පංචද්වාරේ පහළ වෙන්නේ. පංචද්වාරේ පහළ වෙන්නෙම කාමාවචර සිත් පමණයි. කියන්නේ මේ වීතිවල ලැබෙන පංච ద్వාරා වජ්ජනය ක්‍රියාසිතකි. පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණයෝ විපාකයෝය. වොත්තපනය ක්‍රියාසිතකි. ජවන කුසල්ද වේ අකුසල්ද වේ ක්‍රියාද තදාරම්මන විපාකයෝය. සදාරම්මනියෝ විපාකය. දන්න හරි. ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදී ආරම්මණයන් ප්‍රසාදවල ගැටුණු කල්හි කුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ద్వාරයන්ට මුණ ගැසුණු කල්හි අකුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඊටම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සම්තීරණ තදාරම්මණයෝ වෙති. ඊටම නරක දෙයක් වන අසෝචියත් සමහර සත්තු හොඳ හැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේවල්ද නරක ලෙස සලකති. එබැවින් අරමුණු වල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කරය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේය. ලෝකයේ හොඳ නරක දෙක කියන දෙක හරියටම තීරණය කරන්නේ මධ්‍යම ජනතාවගේ තීරණයට අනුව. අරමුණ ගැන පුද්ගලයාගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇතිවන්නේ කුසල විපාක සිත්ය. එසේම නරක අරමුණෙහි ඇතිවන්නේද අකුසල විපාක සිත්ය. ඒ කියන්නේ ඔය චක්කු විඥාන වලට චක්කු සෝත ගාන ජීවහා කාය විඥාන අපේ අදහස දැන් උදාහරණයකට මම තරහයි බුදුරජාණන් වහන්සේත් එක්ක. මම බුදුරජාණන් වහන්සේත් එක්ක තරහයි කියලා මේ බුදුරජාණන් වහන්සේව දැකීම මට අකුසල විපාකයක් නෙවෙයි. ඒක කුසල විපාකයක්ම තමයි. මම කැමති නෑ අසුචි වලට. කැමතිත් නෑ. ගොඩක් අසුචි ගොඩක් දකින්න කැමති නෑ. ඒක දකින්න ලැබෙන්නේ මා කුසල විපාකයක්. ඒ වගේම තමයි ඌරට අකුසල මේ අසුචි ගොඩකට කැමති වුණාට ඌට දකින්නේ ඒක කුසල විපාකයකින් නෙමෙයි. ඒ වගේ තමයි අන්න තීර්ථකයන් බුදුරජාණන් වහන්සේව දැකීම මේ මහා දුකක් බවට පත් කරගත්තනේ. නමුත් ආන්න තීර්ථකයන්ට මේ පහළ වුණේ අකුසල විපාකය නෙමෙයි කුසල විපාකය. බුදු කෙනෙක් දැකීමට තියෙන කුසලයක් කොහේ හරි තියෙන එකක් ඉදිරිපත් වෙලා ඒක දකින්න ලැබුණා. නමුත් ඔහුගේ අදහසට අනුව ඔහු උපදවාගත් ජවනයෝ අකුසල වෙන්න පුළුවන්. ඒ නිසා මම අකමැති නෑ. හරි. කියන්නේ අරමුණ ගැන පුද්ගලයාගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇතිවන්නේ කුසල විපාක සිත්ය. නරක අරමුණෙහි ඇතිවන්නේද අකුසල විපාක සිත්ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නොවේ. අන්න හරි. ඔන්න ඕක හොඳටම මේ හයිලයිට් කරලා තියාගන්න. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වුණාට කර්මයට හා විපාකයට වැරදීමක් නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරේ අකුසලයක් කළා සොරි කියන්න පුළුවන්ද? බෑ. අපි අකුසල් කරා කියලා අපේ අකුසල් තව කෙනෙකුට ක්ෂමා කරන්න පුළුවන්ද? බෑ. අවදාවත් බෑ.
නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලයම තමයි. හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලය. මොකද කර්මය උපදවන හිතක් හටගෙන නිරුද්ධ වෙනකොටම ඒ කර්මය සම්පාදනය කළා ඉවරයි. ඒ කර්මය වෙනස් කරන්න නම් අවස්ථා කීපයයි තියෙන්නේ. එක විපාක දීලා ඉවර වෙන්න ඕන. දෙක විපාක දෙන්නට කාලය දුරස් කරගන්න ඕන. අපි හිතමුකෝ අකුසලයක් නම් කරේ ප්‍රබල කුසල් කරලා ඒ විපාකය පස්සට දාගන්න ඉස්සරහට විපාක නොදී. එහෙම නැත්නම් සෝවාන් ආදී මාර්ග සිත් වලින් ඒ කර්මය යටපත් කරන්න ඕන. අරහත් මාර්ග සිතෙන් මතු නූපදනා මතු විපාක නොදෙන තරමට, මතු කියන්නේ මේ ජීවිතේ නෙමෙයි මතු ජීවිතයක විපාක නොදෙන තැනට අරහත් මාර්ග සිතේ මතක තියාගන්න. අරහත් මාර්ග සිත ඉපදුනා කියලා කර්ම නැති උන්නේ නැහැ. කර්ම තියෙනවා. දැන් සමහරක් අය හිතන් ඉන්නේ සියලු අකුසල විපාක කුසල විපාක අරහත් මාර්ග සිතත් එක්කම නැති වෙනවා කියලා. එහෙනම් ඉතින් මේ කාටද මුගලන් මහරහතන් වහන්සේලාත් නැති වෙන්නේ. එහෙම නැහැ. අරහත් මාර්ග සිත ඉපදුනා කියලා අතීතයේ කරපු සියලුම මේ අකුසල කර්මයෝ මේ සිඳිලා ගියේ නැහැ. සිඳිලා ගියේ කෙලෙස් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ කර්මයෝ තියෙනවා. විපාක දෙන්න අවස්ථාවක් නැති වෙනවා. කර්ම නැති කරනවා නෙමෙයි. කර්මයට විපාක දෙන්නට තියෙන අවකාශයයි නැති කරන්නේ. අරිහත් මාර්ග සිත. ඒක අනිත් මාර්ග සිත විරුද්ධ කරනවා. දැන් සෝවාන් මාර්ග සිතේ අපායට යන්න තියෙන ගතිය නැති කරනවනේ. නමුත් අපායට යවන්න පුළුවන් අකුසල කර්මයෝ නැතුව නෙමෙයි. සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ සංසාරයේ කරපු අපායට යවන්න පුළුවන් කර්ම තියෙනවා. කර්මය තිබ්බට අර සෝවාන් මාර්ග සිතින් කෙලෙස්යන් ප්‍රහීන කරලා තියෙනවා. ඒ අකුසලයන් බලපවතින විදිහට කර්ම විපාක නොදෙන තැනකට ගන්න. ඒකයි උනේ. ඉතින් ඒවා එහෙමම තියෙනවා අවකාශ නොලබ අරහත් මාර්ග සිතින් පිරිණිවීමෙන් සියල්ල අහෝසි වෙනවා. කර්මය අහෝසි වෙන්නේ එක්ක විපාක දීලා, එහෙම නැත්නම් අර දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් ඒවා විපාක නොදී ඒ ජීවිතේදීම අහෝසි වෙලා යනවා. ඊළඟ ජීවිතේදී විපාක දෙන්න තියෙන්නේ ඒවා අහෝසි වෙලා යනවා. ඊළඟ ජීවිතේ විපාක දෙන්න බැරි වුණා. එහෙම නැත්නම් රහත් වෙච්ච ආත්ම භාවයේ පිරිණිවීමෙන් සියල්ල අහෝසි වෙලා යනවා. ඒ නිසා මේ කර්මය කියන එක කාටවත් බොරු කරන්න බෑ. කර්මයක් වුණාට පස්සේ අනේ අම්මා නිසා කරේ, තාත්තා නිසා කරේ, මහත්තයා නිසා කරේ, දරුවෝ රැක ගන්න කරේ, බඩකින්න නිසා කරේ, ඒ කතාව හරියන්නේ නැහැ. මොකද හේතුව කවුරුත් කරන දෙයක් නෙමෙයිනේ. කවුරුත් සමා කරන කවුරුත් කරන දෙයක් නෙමෙයිනේ. තමාට හිත් පහළ වෙලා කර්මය රැස් කළා හිත නිරුද්ධ වෙලා යනකොටම ඒ කර්මය බලාගෙන ඉන්න ඉස්සරහට විපාක දෙන්නේ. ඒකට සොරි කියන්න කාටවත් බෑ. හරි. එබැවින් බුදුන් වහන්සේගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නොමනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේදී කුසල විපාක වූම චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මණයෝ වෙති. වූ අසූචිය ප්‍රිය කරන සත්වයාට අසූචිය දැකීමේදී ඇතිවන්නේද අකුසල විපාක චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මණයෝය. ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇතිවන්නකි. කුසලාධ්‍යාශය ඇති කුසලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලුම අරමුණු වලදීම කුසල ඥාන ඇතිවිය හැකිය. ධර්මයෙන් ඈත යෝනිසෝ මනසිකාරයෙන් තොරව පවෙහි ඇලී වාසය කරන්න උන්ට
සියලුම අරමුණු වල අකුසල ගමන් ඇතිවිය හැකිය. රහතුන්ගේ වීතිවල ක්‍රියා ජවන් ඇතිවේ. රහතන් වහන්සේලාගේ වීතිවල තමයි ක්‍රියාජවන් ඇති වෙන්නේ. චක්කුද්්වාර වීතිවලට අයත් සිත්වලින් චක්කු වස්තුවෙහි උපදින්නේ චක්කු විඤ්ඤාණය පමණකි. අනික් සිත් ඇතිවන්නේ හෘදය වස්තුවේහිය. ඒ සිත් සියල්ලම රූපාරම්මණය චක්කු ප්‍රසාදේහි ගැටීම නිසාම ඇතිවන බැවින් සම්පූර්ණ වීතිය චක්කුද්්වාර වීතියක් සැටියට සලකනු ලැබේ. සෝතද්වාර වීති ආදියත් ඒ ක්‍රමයෙන් තේරුම් ගත යුතුය. දැන් අපි පංචද්වාරික වීති 15 ගැන තමයි කතා කරන්නේ. ඒකේ තොරතුරු ටිකක් තමයි මේක කියුවේ. ඒක කියවලා තේරුම් ගන්න පුළුවන්. කාට හරි ඒක කියවලා මේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් අපි ලබන සතියේ කතා කරමු. පුංචි වැරද්දක් මගේ මේ කියන්නේ මගේ අතින් අඩුපාඩු වුණා. අර කලින් මේ මෑණියන්ගේ ප්‍රශ්නේ දැන් ඉදිරිපත් කරා. 20 කීයද මෑණියන් තිබ්බේ 23ද? 23 වෙනි පිටුවේ ආරම්භයෙන් බලන්න ස්වාමීන් වහන්සේ සත්‍යමාර්ග. දැන් කියන්නකො මට පොඩි අතපසු වීමක් වුණා. දැන් කියන්නකො මේ කතාව මෑණියෝ එතන මේ පාඩම මෑණියන් කියන්නකො. පෙරලා ගන්නකන් ඉන්න ස්වාමීන් වහන්සේ පොතේ. බොහොම හොඳයි ඒ වගේ දැන් චක්කුද්්වාරික අතිමහාන්තාරම්භන වීදිය කියලා පාඩම. ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටුණහොත් එකෙනෙහිම එය හෘදේ වස්තුවේ පවත්නා භවාංග චිත්තේද ගැටේ. ඉන් භවාංග චිත්තෙහි යම් කිසි අමුත්තක් සිදුවේ. ඒ සෙලවීමක් වැනිය. හරි. මොකද මම හොඳට කියලා හතර පහ සැරයක්. ඔව් හරි. මට මේ මම වෙන අදහසක් මට ආවේ මේ ප්‍රශ්න අහනකොට කතාව හරි මම කිව්වේ නාම ධර්මයන් ගැන විතරයි. ඒකයි. හරි. sorry. රූපය කියන එක ගැටෙන්නේ මේ ගත වෙලා මේ පළවෙනි චිත්තක්ෂණේ ගියාට පස්සේ. ඔව්. ద్వාරය කියන්නේ ප්‍රසාදේ. ඔව්. ප්‍රසාදේ තමයි රූපය ගැටෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රසාදේ එතනදී ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ එතනදී වෙන්නේ ඒක ద్వාරේ ගැටුණට අරමුණ ගන්නෙ නැහැනේ. අරමුණ ගන්නෙ චක්කු විඥානයේ අවස්ථාවේ. ඒ ප්‍රසාදේ නෙමෙයි අරමුණ ගන්න. ඒක හදාගන්න. ඔව් අරමුණ ගන්න. මගේ අතින් ඔබ වැරද්දක් විදිහට සමාජයට යන වැරද්දක් විදිහට. ඒක ප්‍රසාදේ අපි කතා කරේ මේ සිත්යලනේ. ඔව්. අපි මනෝද්වාරේ ගැටෙනවා. මනෝද්වාරේ ගැටෙන්නේ ප්‍රසාදයට එක්කම. ඒකයි. අන්න හරි. ඊට පස්සේ අතීත භාවාචාරණ භවාංගෝපච්ඡේද පංචද්වාරාවර්ධන චක්කු විඤ්ඤාණ. මෙතන වෙනකන් කතා කරේ අරමුණු ගැන. මේවා අරමුණුනේ. මේවා අරමුණු. එහෙමයි. අරමුණ ගන්න ධර්මයෝ ටික තමයි නාම ධර්මයෝ ටික. අරමුණ ගන්න දැන තමයි ප්‍රසාදේ. හරි. එතකොට ගන්න ඕන ප්‍රසාදෙහි ගැටෙන්නේ අතීත මේ පළවෙනි චිත්තක්ෂණේ ගැටෙන්නේ පළවෙනි චිත්තක්ෂණේ ඉක්ම ගිහිල්ලා. ප්‍රසාදෙහි ගැටෙන්නේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිහිල්ලා තුනක් ඉක්ම ගිහිල්ලා හතරක් ඉක්ම ගිහිල්ලා ඒ විදිහට. ඔව්. ඒ හැම මේ ඒ ආරම්භන හැම එකෙම මෙහෙමයි වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. මට තමයි තේරෙන්නේ. චිත්තක්ෂණයක් ඉක්ම ගිහිල්ලා ප්‍රසාදේ ගැටෙන චිත්ත වීතිය කියන එක මතකද ඒක වෙනස් කරගන්න. චිත්තක්ෂණය එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රසාදයේ ගැටෙනවත් එක්කම මනෝද්වාරෙත් ගැටෙනවද? ඔව් ප්‍රසාදයේත් ගැටෙනවත් එක්කම තමයි මේක ගැටෙන්නේ. මේ දෙකේම එකට ගැටෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රසාදයේ කියන්නේ ద్వාරයටමද? නෑ. ප්‍රසාදයේ කියන්නේ ద్వාරයට නෙවෙයි. චක්කු ප්‍රසාදය කියන කර්මජ රූපයට. චක්කු ප්‍රසාද කර්මජ රූපේනම තමයි චක්කාය ඒකට වචන කීපයක් තියෙනවා. චක්කායතනෙ.
චක්කායතනය චක්කු ద్వාරය චක්කු ප්‍රසාදය ඔය ඔක්කොම කියන්නේ කර්මජ රූපයට චක්කු ප්‍රසාද කර්මජ රූපයට චක්ක ආයතනය කියන්න පුළුවන් චක්කු ద్వාරය කියන්න පුළුවන් චක්කු ප්‍රසාදය කියන ඒ ඔක්කොම කියන්නේ චක්කු ධාතුව කියන්නත් පුළුවන් චක්කු ධාතුව කියන්නත් පුළුවන් මේ වචන ඔක්කොම කියන්නේ චක්කු ප්‍රසාදය ඔව් කවුද ප්‍රශ්නයක් අහුවා ස්වාමීන් වහන්සේ ඔව් ප්‍රශ්නේ ආවේ නෑ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න බතාව කියන්න ප්‍රසාදේ ගැටෙනකොටම චක්කු විඥානය පහළ නෑ 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 නැත්ත චක්කු මේ චක්කු ප්‍රසාදයේ හිතාන්නකො මෙහෙම මේ රූපාරම්මණය මෙයා ගැටෙන්න ඕන මේක රූපාරම්මණය ගැටෙනවා චක්කු ප්‍රසාදේ ඒ ගැටෙනවත් එක්ක මොකද කරන්නේ මෙන්න මේ වගේ ගැටෙනවා මෙන්න මේ වගේ ගැටෙනවා තුනක් නේ රූපාරම්මණය චක්කු ප්‍රසාදේ ගැටෙනවත් එක්කම මේකෙන් ගැටෙනවා එතකොට මනෝද්වාරය කිව්වේ මේක එතකොට අපි ගන්න ඕන හරි කතාව චිත්තක්ෂණයක් ඉක්ම ගිහිල්ලා චක්කු ප්‍රසාදේ ගැටෙන චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිහිල්ලා චක්කු ප්‍රසාදේ ගැටෙන චිත්තක්ෂණ තුනක් ඉක්ම ගිහිල්ලා චක්කු ප්‍රසාදේ ගැටෙන කතාව ඒක හැබැයි චිත්තක්ෂණ චක්කු ප්‍රසාද ධර්ම වශයෙන් ගත්තාම චිත්තක්ෂණයක් ඉක්ම ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙනවා ඒ කිව්වේ ධර්ම වශයෙන් ඒ කියන්නේ පරමාර්ථ ධර්ම වෙනවද මේ නාම ධර්ම වශයෙන් මේ කතා කරන්නේ ප්‍රසාදයේ වශයෙන් ඔය දෙක මට පොඩ්ඩක් පටලවුණා අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ওই චිත්ත වීදියක ඇතිවන ආරම්මණය ස්වාමීන් වහන්සේ මනෝද්වාරයේ ගැටෙන්නේ නැතුව ප්‍රසාදයේ ගැටුණා නම් චිත්ත වීදිය දිගටම ක්‍රියාත්මක වෙනවනේ ස්වාමීන් වහන්සේ. මොකද මේ මනෝද්වාරයේ ගැටීමෙන් මොකද ස්වාමීන් වහන්සේ එතන සිද්ධ වෙන්නේ? එතන මොකද තියෙන ප්‍රයෝජනේ? දැන් ස්වාමීන් වහන්සේ මේ ආරම්මණය මනෝද්වාරයේ ගැටෙන්නේ නැතුව චක්කු ප්‍රසාදයේ ගැටුණාමනේ චක්කු විඤ්ඤාණය සිත ඉපදිලා ඒ චිත්ත වීදිය ගමන් කරන්නේ. හරි එතකොට දැන් මෙතනදී ආරම්මණය තැන් දෙකකදී ගැටලා තියෙනවානේ චක්කු ප්‍රසාදයේත් ගැටෙනවා මනෝද්වාරයේත් ගැටෙනවා. අනිවාර්යයෙන් එතකොට මම අහන්නේ ස්වාමීන් වහන්සේ ඇයි එතන තැන් දෙකකදීම ආරම්මණය ගැටීමකට ලක් වෙන්නේ කියලා. මේ චක්කු ප්‍රසාදයේ පහළ වෙන්න පුළුවන් සිත් දෙකයි තියෙන්නේ. චක්කු ප්‍රසාදයේ පහළ වෙන්න බෑ කියනකට. චක්කු ප්‍රසාදයේ පහළ වෙන්න පුළුවන් සිත් කීයක් තියෙනවද? චක්කු ප්‍රසාදයේ පහළ වෙන්න පුළුවන් සිත් දෙකයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් අනිත් සිත් කොහෙද පහළ වෙන්න ඕනේ? මනෝද්වාරයේ නේද? මේ අහගන්න පොඩ්ඩක් හදාගන්න. දැන් අපි සිත් කිව්වහම චක්කු වස්තුවේ පහළ වෙන සිත් කිව්වහම දෙකයි. චක්කු වස්තුවේ පහළ වෙන සිත් දෙකයි. චක්කු වස්තුවේ පහළ වෙන සිත් දෙකයි. මොන දෙකද? චක්කු වස්තුවේ පහළ වෙන සිත් දෙක මොනවද? හේතුක අකුසල විපාක චක්කු විඤ්ඤාණ සිතයි අහේතුක කුසල විපාක චක්කු විඤ්ඤාණ සිතයි. අපි කිව්වේ චක්කු ద్వාරික කියලානේ. ඔන්න බලන්න. द्वारिक කියලා මේ රික කියලා ප්‍රත්‍යක් දාලා තියෙනවනේ. ඒකට සිත් කීයක් තිබුණා?
ඒකට ස්වාමීන් වහන්සේ සිත් 44ක් එනවා. 46යි. sorry 44යි. 44යි. මේ 44ම පහළ වෙන්නේ මනෝද්වාරය. ඇයි මේකට ద్వාරික කියලා කිව්වේ? චක්කු විඥාන සිත් එක නැත්තා. මේ 44ම පහළ වෙන්නේ චක්කුද්වාරයේ මුල් කරගෙන තමයි මේ 44 දෙනා මනෝද්වාරේ පහළ වෙන්නේ. චක්කුඥාන සිත් එක මුල් කරගෙන තමයි මේ 44 දැන් චක්කුද්වාරයේ මුල් කරගෙන තමයි මේ 44 දෙනා පහළ වෙන්නේ. ඒ නිසා මෙයාලට කිව්වේ චක්කුද්වාරයේ සිත් නෙමේ ద్వාරික සිත් කියලා. එතකොට චක්කුද්වාරික සිත් බවට පත් වෙන්නේ අන්න ඒවා මනෝද්වාරික විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, කුසල සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. නමුත් පහළ වෙන්නේ එතකොට මේ සිත් එක පහළ වුණාට චක්කු ප්‍රසාදේ ඒ චිත්ත වීදියේ ඉතිරි සිත් පහළ වෙන්න ඕන මනෝද්වාරයේ හෘද වස්තු ඇසුරු කරගෙන. හොඳයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ වර්තමාන රූපේනේ. වර්තමානයි. මේ වර්තමාන රූපේ ආවුෂ තියෙන චිත්තක්ෂණ 17යි. එහෙම ගත්තාම 1 2 3 4 5 6 7 8 9 10 11 12 මෙහෙම අපි ගමුකෝ 17යි කියලා. මෙයාට තියෙන ආයුෂ 17යි. දිගට යන්න බෑ රූපා මේ චිත්ත වීදිය දිගට යනවා. ඉතින් මේ 17 පස්සේ බවංගනේ. චිත්ත වීදිය දිගට යනවා. නමුත් මෙන්න මේ වර්තමාන රූපය අරමුණු කරන සිත් පහළ වෙන්නේ මේ 17 ඇතුළේ විතරයි. 17 ඇතුළේ විතරයි. වර්තමාන රූපයේ ආවිෂය තියෙන්නේ මේ 17 ඇතුළේ විතරයි. එතකොට ඒ 17 ඇතුළේ තියෙන ප්‍රසාද රූපේ තමයි මේ වර්ණ රූපේ තමයි චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ. ඒ හේතුවෙන් පහළ වෙන සිත් දෙක තමයි මේ තියෙන්නේ. ඒ මුල් කරගෙන මනෝද්වාරයේ බිඳිලා මනෝද්වාරයේ හෘද වස්තු ඇසුරු කරගෙන පහළ වෙන සිත් 44 තමයි මේ තියෙන්නේ. එතකොට අර කතාව හරි ඒක මගේ අතින් වැරදුනේ මගේ අඩුපාඩුවක්. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේක තේරුම් ගත්තේ දැන් මනෝ මේ චක්කු ප්‍රසාදයට වර්තමාන රූපය එනකොට ඒ කියන්නේ වර්තමාන රූපේ ඉපදිලා එක් චිත්තක්ෂණයක් ගියාට පස්සේ දෙවෙනි චිත්තක්ෂණයේදී චක්කු විඥානයේ ගැටෙන මේ චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට එතනදී සිතක් උපදින්නේ නැහැනේ. සිත උපදින්න පටන් ගන්න පංචද්වාර වර්ධනේ ඒ සිත් පරම්පරාව චක්කු මේ ප්‍රසාදයේ ගැටුණු රූපයේ දෙසට යොමු කරාට පස්සේනේ ඒකට තමයි චක්කු විඥානය හටගන්නේ. මම එහෙමයි හිතුවේ. හරි. ඒ තා චක්කු ප්‍රසාදයේ ගැටිලා. ඔව්. වහන්සේ කියන එකත් හරියට ඊට පස්සේ මනෝද්වාරයෙන් ගැටෙනවා ඒත් එක්කම එකයි වෙනස. මනෝද්වාරයේ තමයි ගැටිලා තියෙන්නේ. ඒ කියන්නේ පරමාර්ථ ඒකට තමයි භවාංග සිත චලනය වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඒකටයි ඔතන වැරදුනේ නාම ධර්ම ටිකයි රූප ධර්ම ටිකයි වෙන් කරගත්තේ නැති නිසා. මොකද වර්ණ රූපයයි ප්‍රසාද රූපයයි කියන්නේ මේ රූප ධර්ම දෙකක් නේ. ඔව්. අපි වීතියේ නාම ධර්ම ටික විතරයි කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි වැරදුනේ එතන. එතන මේ දෙක රූප ධර්මයක්. වර්ණ රූපය බාහිර වර්ණ රූපයක් රූප ධර්මයක්. චක්කු ප්‍රසාදයක් කර්මජ රූපයක්. තාම අපි මේව ඉගෙන ගත්තේ නැහැ. එතකොට මේ අපි කතා කරේ නාම ධර්ම ගැන ටික විතරක් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට රූපය වදින්නේ චක්කු ප්‍රසාදේ. ඒ හේතු කරගෙන තමයි චිත්ත වීතියේ සිත් ටික. හැබැයි මේ නාම ධර්ම වල හැටියට මනෝද්වාරයේ රූපය කොහෙද වැදුනේ? කෙලිම මනෝද්වාරේ වදින්නේ. කෙලින්ම භාංග චලන සිතේ මනෝද්වාරය. මේ පොතේ තියෙන ස්වාමීන් වහන්සේ මම ඒක කියවපු නිසා ඒක මගේ අතින් මේ බොහොම හොඳයි ඒ ප්‍රශ්නේ. නැත්තම් මගේ අතින් ඕක වැරද්දක් හැටියට දිගට යන්න තිබ්බා.
ඒක දිගට යනවා ස්වාමීන් වහන්සේ. මනෝද්වාරයට යනකොට ඒක කොහොමත් අහු වෙනවා. ඒක තමයි අහුවෙන්නේ. ඒක හරි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ අර දැන් චක්කු ප්‍රසාදයේ රූපයක් ගැටෙනවා කියන එකේ ස්වාමීන් වහන්සේ අදහස් වෙන්නේ මේ චක්කු ප්‍රසාදයේ ඉදිරියට රූපයක් එනවා කියන එකද නැත්නම් අපිට නොපෙනෙන යම් කිසි අංශුවක් චක්කු ප්‍රසාදය ඇවිල්ලා පැතිර වෙනවා වගේ එකක්. එනවා කියන එකක් නෑ නේද? දැන් උදාහරණයකට ඔයාගේ ප්ලේන් එකක් අහස යනකොට ප්ලේන් එක ඇවිල්ලා හේවදින්නේ නෑ. ප්ලේන් එක ඇවිල්ලා හේවදින්නේ නෑ. අපිට පේන්නේ යම් කිසි වර්ණයකින් යුක්ත හැඩයක් තනින් තනට වෙනස් වෙනවා. එතකොට චිත්ත වීදි ලක්ෂ ගණන් ගිහිල්ලා වර්ණ රූපයක් අවකාශයේ ඉඩක් අරන් තිබීමම තමයි ගැටෙන්නේ. දැන් එකපාරටම මම මේ පොත බෙන්නුවොත් එහෙම කොහොමද ඔයගොල්ලෝ මේ පොතක් කියන එකක් තීරණය කරන්නේ? චිත්ත වේදි ගිහිල්ලා. පොතක් කියන එකක් තීරණය කරානේ මේ පොත කියන එක තීරණය කරන්නේ ගොඩක් පස්සට ගිහිල්ලා ඉස්සෙල්ලාම ඕනේ මේ වර්ණ රූපයක් අවකාශයේ හැඩයක් අරන්. එච්චරයි. මේ අතිමහාන්ත ආරම්භන චිත්තීය වීතියෙන් වෙලා තියෙන මේ වර්ණ රූපය අරමුණු කිරීම විතරයි. ඒක ඇහි වදින එකක් නෙමෙයි. අර මේ අපිට අර ඉස්කෝලේදී උගන්වන සර් මේ ආලෝකය ඇවිල්ලා හෙට වැටෙනවා කියලා ඒකත් එක්ක මට වැටළුනේ හොඳ. හරි. පොඩ්ඩෙන් පුතේ කොහොමද? හරි. හරි නේද මේ ප්‍රශ්නේ? කවුරු හරි මොකක් හරි අහුවනේ ප්‍රශ්නයක්? හරි සෝන. හරි. දැන් අපි ඉගෙන ගත්තේ මොනවද? දැන් අර කතාව පොඩ්ඩක් වෙනස් කරගන්න. චිත්තක්ෂණයක් ඉක්ම ගිහිලා චක්කු ප්‍රසාදයේ ගැටළු, චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිහිලා චක්කු ප්‍රසාදයේ ගැටළු, චිත්තක්ෂණ තුනක් ඉක්ම ගිහිලා චක්කු ප්‍රසාදයේ ගැටළු, චිත්තක්ෂණ 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් ඉක්ම ගිහිලා චක්කු ප්‍රසාදයේ ගැටළු, චිත්තක්ෂණ 10ක් 11ක් 12ක් 13ක් 14ක් 15ක් ඉක්ම ගිහිලා චක්කු ප්‍රසාදයේ ගැටළු කියන එක වෙනස් කරගන්න. එච්චරයි කියන්නේ. වෙන මොකුත් නෑ. හරි. ඒක තමයි දැන් ඔක්කොම චිත්ත වීති කීයක් තියෙනවද පංචද්වාරයේ 15 වෙන? 75ක් තියෙනවා. 75ක්. කොහොමද 75 හැදුනේ? අතිමහාන්ත ආරම්මන එකයි අතිමහාන්තර 5යි. පළවෙනි එක කෙනා කියලා ඉවර කරන්න. ආරම්භන 15යි. පරිත්‍යාගන අනිත් අය මයික් ඔෆ් කරන්න ඔක්කොමලා ඉක්මන් කරලා කියන එක කෙනා විතරක් කියන්නේ දැන්. සෝනස අතිමහාන්තාරම්භන චිත්ත වීදි 15යි. මහාන්තර 4 වරක් 5 නෑ මට පොඩක් වැටලුණා ස්වාමීන් වහන්සේ. වෙන කවුරු හරි කියන්න බලන්න දන්න කෙනෙක්? අවසරයි ස්වාමීන් වහන්සේ. අතිමහාන්තාරම්මන වීති 5යි. මහාන්තාරම්මන වීති 10යි. පරිත්‍යාරම්මන වීති 30යි. අතිපරිත්‍යාරම්මන වීති 30යි. 30. ඉතින් තව ක්‍රමයකින් ගත්තොත් මහාන්තාරම්මන 1යි පරිත්‍යාරම්මන අතිමහාන්තාරම්මන 1යි මහාන්තාරම්මන 2යි පරිත්‍යාරම්මන 6යි අතිපරිත්‍යාරම්මන 6යි චිත්ත වීති 15යි චක්කු ප්‍රසාදේ 15යි සෝත ප්‍රසාදේ 15යි ගාන ප්‍රසාදේ 15යි ජීවහා ප්‍රසාදේ 15යි කායද්්වාරේ 15යි 15 වේවා 5යි 75. එහෙම කියන්නත් පුළුවන්. කොයි විදිහට මතක තියාගත්තත් කිසිදු ගැටලුවක් නැහැ. හරි නේද? හරි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. අපි යන් අද තව ඒකේ පාඩමේ කියවන්නේ නැහැ නේද? නැහැ ස්වාමීන් වහන්සේ ඊළඟට යන්න තියෙන්නේ මනෝද්වාරයේ චිත්ත වීතිවල. හරි 10 වෙනි පාඩමද? නෑ. 9 වෙනි පාඩම ස්වාමීන් වහන්සේ. හරි කියමු පුතේ. 9 වන පාඩම
වීති කාම ජවන වීතිය අල්පනා වීතිය කියා මනෝද්වාර වීති දෙකොටසකි. ඔව්. අල්පනා ජවනයයි කියනුයේ මහග්ගත ලෝකෝත්තර ජවනයන්ටයි. ඔව්. මහග්ගත ලෝකෝත්තර ජවනය කියන්නේ මොනවද? මහග්ගත ලෝකෝත්තර ජවන කියන්නේ කීයක් තියෙනවද? 26. ඔව්. කෙටි ක්‍රමයෙන් ගත්තොත් 26. 26. රූපාවචර 10යි අරූපාවචර 8යි ලෝකෝත්තර 8යි. නැත්නම් රූපාවචර 10යි අරූපාවචර 8යි ලෝකෝත්තර 40යි. දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත්. හරි. කියන්න. චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති පසක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය. රූප 28හි චිත්තක්ෂණ 14 බැගින් ආයු ඇති රූප 22ක් ඇත්තේය. අනෙක් රූප 6ට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේදී දත හැකිවනු ඇත. චිත්තක්ෂණ 14ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා අතීතානාගත දෙකට අයත් චිත්තක්ෂණ 14ක් ආයු ඇති රූප 22ද අරමුණු කොට උපදනා විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක්ද ඇත්තේය. එසේ කාමාවචර ජවන මනෝද්වාර වීති නවයකි. ඔව්. දැන් අපි ගන්නකො මේකම කළා අපි මෙහෙම ගමු. කෙටියෙන් ගත්තොත් දැන් අපි පංචද්වාරක වීති ඉවර කරා. දැන් මනෝද්වාරක වීති. කොහොමද ගන්න? මනෝද්වාර වීති කොටස් දෙකයි කිව්වා. මනෝද්වාර වීති කීයක් කොටස් කීයක් කිව්වද? දෙකයි. දෙකයි ස්වාමී. කාම ජවනනේ. කාම ජවන වීති ඊට පස්සේ මහාගත ජවන වීති. අර්පණා ජවන කියලා. ඔව් අර්පණා ජවන ගමක මහාගත නර්පණා ජවන. අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති. දැන් මනෝද්වාරයේ වීති වර්ග කීයක් තියෙනවද? දෙකයි. දෙකයි. කාම ජවන වීති සහ අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති එක වෙනකම්. ඒක අපි දැන් අයින් කරනවා. අපි දැන් ගන්නේ මෙන්න මේ කාම ජවන වීති කියන එක. මනෝද්වාරික කාම ජවන වීති කියන එක අපි කොටු කරගන්නවා. දැන් අරක අමතක කරලා ඒවත් පස්සට කරන්න තියෙනවා. ඉවරයි. වීති කොටස් දෙකෙන් ඔන්න ගත්තා. දැන් තියෙන්නේ මනෝද්වාරයේ උපදින කාම ජවන වීති කීයක් ගැනද කතා කරන්න තියෙන්නේ? දෙක. නෑ. 9ක්. 9ක් තියෙනවා. 9ක් තියෙනවා. ඒ 9 කඩා ගන්න ඕන කොටස් දෙකකට. කොහොමද කිව්වේ ආපහු කියන්නකෝ මේ පාඩම එතකොට තේරෙනවා. It's 5 o'clock. චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති 5ක් ඇත්තේය. ඔව්. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති 2ක් ඇත්තේය. හරි. රූප 28හි චිත්තක්ෂණ
පොඩ්ඩක් හරි. එතකොට චිත්තක්ෂණ 14ක් ආයුෂ තියෙන. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන විභූතාරම්මන ගන්නකො. එතකොට කාමජවන වීති වලට කියන නම තමයි විභූතාරම්මන අවිභූතාරම්මන. මොකද කාමජවන වීති වලට කියන නම් දෙක විභූතාරම්මන විභූතාරම්මන අවිභූතාරම්මන කියලා දෙකක් තියෙනවා. කාමජවනයන්ගේ තියෙනවා විභූත අවිභූත කියලා කොටස් දෙකක්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ විභූතාරම්මන චිත්ත වීති පහක් තියෙනවා. හරි. 2 3 4 5. ඔන්න දැන් කියන්න යන්නේ. හරි කියන්න. චිත්තක්ෂණ 14 ආයු ඇති 17ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති පහක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය. රූප 28හි චිත්ත 17ක් බැගින් ආයු ඇති රූප 22ක් ඇත්තේය. අනික් රූප 6ට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේදී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ 17ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා අතීත අනාගත දෙකට අයත් චිත්තක්ෂණ අතීත අනාගත දෙකට අයත් චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප 22ද අරමුණු කොට උපදනා විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක්ද ඇත්තේය. ඒ කාමාවචර ජවන මනෝද්වාර වීති 9කි. හරි. දැන් එතකොට 9ක් තියෙනවා. මොනවා චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන විභූතාරම්මන චිත්ත වීති 5යි. චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අවිභූතාරම්මන චිත්ත වීති 2යි. 2යි. 7යි. ආභවග චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති විභූතාරම්මන චිත්ත වීති 5යි. චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති අවිභූතාරම්මන චිත්ත වීති 2යි. එතකොට කැඩුවා. මෙතනට 5ක් දැන් ගත්තා. 5යි. sorry. මෙතනට ගත්තොත් විභූතාරම්මන චිත්ත වීති 5යි. චිත්තක්ෂණ 17ක් ආයු ඇති විභූතාරම්මන චිත්ත වීති 5යි. චිත්තක්ෂණ ඒකම චිත්තක්ෂණ 17ක් ආයු ඇති අවිභූතාරම්මන වීති 2යි. 7ක් තියෙනවා. දැන් කියන්න ඊළඟ කොටස. රූප 28හි චිත්තක්ෂණ 17 බැගින් ආයු ඇති රූප 22ක් ඇත්තේය. ඒ 22 මොනවද කියලා මම ඕනේ 22ක් තියෙනවා කියලා මතක තියාගන්න. රූප 28 තියෙනවා රූප 28ක් තියෙනවා. ඒ රූප 28 අතුරෙන් චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප 22ක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප 6ක් තියෙනවා. 6ක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. මොනවද කියන එක පස්සේ අපි හොයාගමු. අනික් රූපයට එපමණ ආයුෂ නැත. රූප කාණ්ඩයේදී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ 17ක් ආයු නැති නාම රූප ධර්ම හා අතීත අනාගත දෙකට අයත්
ක්ෂණ 17ක් ආයු ඇති රූප 22ද අරමුණු කොට උපදින විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක්ද ඇත්තේය. මෙසේ කාම ජවන මනෝද්වාර වීති 9කි. හරි. දැන් මතක තියාගන්න මෙන්න මේ කාරණය. අපි කිව්ව නේද චිත්තක්ෂණ 17ක් ආවිෂ තියෙන විභූතාරම්මන චිත්ත වීති 5යි අවිභූතාරම්මන චිත්ත වීති 2ක් තියෙනවා. එතකොට ඔක්කොම චිත්ත වීති කීයද? 7යි. 7යි. ඒ 7ම අරමුණු කරන්නේ වර්තමාන රූප. ඒ 7ම අරමුණු කරන්නේ මොනවද? වර්තමාන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඊට පස්සේ අපි කියවනේ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති විභූතාරම්මන අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් තියෙනවා කියනවා. ඒව අරමුණු කරන්නේ මොනවද කියලා දැන් ඔය පොතේම සටහන් දාගන්න. ආපහු ඒ අන්තිමට කියන්නේ මොකද? චිත්තක්ෂණ 14ක් ආයු නැති කියන තැන ඉඳලා චිත්තක්ෂණ 17ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා ඉතිරි නාම රූප ධර්ම කියලා කිව්වේ රූප මේ මොනවද මේ sorry නෑ ඉතිරි නාම රූප කියනකොට මේ සිත 121යි චෛසික 52යි නිර්වාණයයි රූප වලින් 22ක් නෑ ආයු ඇති රූප 6ක්. රූප 6යි. ඉතිරි කියන කොටස අල්ලගන්න ඉස්සෙල්ලා. ඔය කිව්වේ මේ අතීත අනාගත දෙකට මේ චිත්තක්ෂණ 14ක් ආයි නැති ඉතිරි නාම රූප කියනකොට අන්නේ ඉතිරි නාම රූප ටික ලියා ගන්න. මොනවද ඉතිරි නාම රූප කියන්නේ? සිත් 121යි, චෛසික 52යි, නිර්වාණයයි අර චිත්තක්ෂණ 17ක් ආවිෂ නැති රූප 6යි. ඉතිරි නාම රූප කියන එක කොටු කරලා ඒව මොනවද කියලා පොතේ යටින් ලියා ගන්න. චිත්තක්ෂණ 14ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම මොනවද කියලා අහුවොත් ඒ ටික හොයාගන්න එපා. අර රූප දෙවිස්සෙන් ඉතුරු ටික. මොනවද රූප දෙවිස්සෙන් ඉතුරු ටික වෙන්නේ? සිත එකක් හැටියට අරන් ලියන්නත් පුළුවන්, සිත් 121ක් හැටියට අරන් ලියන්නත් පුළුවන් කැමති විදිහට. චෛතසික 52 ලියන්න පුළුවන්, නිර්වාණය ලියන්න පුළුවන්. ඒ වගේම මොනවද මේ ප්‍රඥප්ති ලියන්න පුළුවන්. ඒ වගේම ඉතිරි රූප 6 ලියන්න පුළුවන්. ඒ ටික ලියන්න. ලියාගත්තාම හැමෝම ඉතිරිනා මෙහෙම තමන් පොතේ ලියන්න මෙහෙම ඒ පොතේ තියෙන ධර්ම නැත්නම් ඔබ පටලැවෙනවා. ඉතිරි නාම රූප කියන එක මෙහෙම කොටු කරලා ඊගාලයක් ගහලා යටින් ලියා ගන්න. සිත් 121යි චේතසික 52යි නිර්වාණය මේ ඉති මොනවාද චිත්තක්ෂණ 17ක් ආවිස නැති රූප 6යි ප්‍රඥාප්ති ධර්ම ඉතින් ප්‍රමාණයක් නෑ ප්‍රඥාප්ති ධර්ම ඒවටත් නෑනේ චිත්තක්ෂණ ගණන් වලින් අවශ්‍ය. ඊට පස්සේ නිර්වාණය. ඔන්න ඔය ටික තමයි ඉතිරි නාම රූප ධර්ම කියලා කිව්වේ. ඊළඟට කියනවා අතීත අනාගත දෙකට අයත් චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප 22. එතකොට වර්තමාන රූප කියලා තියෙනවද? චිත්තක්ෂණ 17ක් නැති වර්තමාන රූප ගැන කියලා තියෙනවද එතන? කියලා තියෙන්නේ මේ දැන් මේකට අමතරව අතීතයේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ 17ක් ආවිෂ තිබුණ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපත්
චිත්තක්ෂණ 17ක් තිබුණ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපත් චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අනාගතයේ පහළ වෙන්න තියෙන රූපත් කියලා කොටස් දෙකයි. ඒක තමයි ඔය කිව්වේ. අර කලින් කිව් අපි දැන් වර්තමාන රූප 20ක් කිව්වනේ නේද චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙනවා කියලා. ඒක අතීතයේ නිරුද්ධ වෙච්ච ඒවත් අතීත චිත්තක්ෂණ 17ක් තිබුණු අතීතයේ නිරුද්ධ වෙච්ච රූප 22ක්. චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අනාගතයේ පහළ වෙන්න තියෙන රූප 22ක්. එතකොට ඒ රූප 22 කාල තුනට කැඩෙන්න ඕන. අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච රූප 22. වර්තමානයේ හටගෙන පැවතිලා තියෙන රූප 22. අනාගතයේ පහළ වෙන්න තියෙන රූප 22. ඒ රූප 22කින් ගන්නේ අතීත රූප 22යි අනාගත රූප 22යි. මොකද වර්තමාන රූප ශබ්ද ගන්ධ රස අරමුණු කරන්නේ අර කලින් කියපු චිත්ත වීතිය. එතකොට මේවා අරමුණු කරන විභූතාරම්මන චිත්ත වීති එකකුත් අවිභූතාරම්මන චිත්ත වීති එකකුත් කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ ටික අරමුණු කරන. කොයි ටික අරමුණු කරනද? සිත් 121, චෛතසික 52, චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප 6, ප්‍රඥාප්ති ධර්ම, නිර්වාණය, අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබුණු රූප, අනාගතේ අනාගතේ පහළ වෙන්න තියෙන චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප කියන මේ සියල්ලම අරමුණු කරන චිත්ත වීති කීයක් තියෙනවද? 9ක් තියෙනවා. නෑ. දෙකයි. ඒවට චිත්තක්ෂණ 17ක් ආයුෂ නෑ මේ චිත්ත වීතිය. මොකද මේ ධර්ම වලට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති නිසා මේ ධර්මත් නිරුද්ධ වෙලා තියෙන නිසා මේ ඒ වර්මුණු කරන්න චිත්ත වීතිය චිත්තක්ෂණ 17ක් නෑ ගන්නෑ. ඒක තමයි මේ කියන්නේ. එතකොට අපි දැන් මනෝද්වාරයේ පහළ වෙන කාම ජවනයන් පහළ වෙන චිත්ත වීති කීයක් කිව්වද? 9යි. කොහොමද අපි 9 පිළිවෙලට කිව්වොත් කාටද කියන්න පුළුවන්? පුළුවන් අංජලි? චිත්තක්ෂණ 17ක් ආයු ඇති වර්තමාන රූපය අරමුණු කරන විභූතාරම්මන 5යි අවිභූතාරම්මන 2යි. වර්තමාන රූප 20 අරමුණු කරන විභූතාරම්මන චිත්ත වීති 5යි අවිභූතාරම්මන චිත්ත වීති 2යි. එතකොට 7යි. ඊළඟට තියෙනවා ඉතිරි නාම රූප. ඒවට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැහැනේ. එතකොට ඒවා මොනවද? සිත් 121, චෛතසික 52, චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප 6, ඒ වගේම ප්‍රඥාප්ති ධර්ම, නිර්වාණය, අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබුණු රූප, අනාගතයේ හටගන්නට තියෙන චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූප කියන මේ සියල්ලම අරමුණු කරන චිත්ත වීති දෙකක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති විභූතාරම්මන 1යි අවිභූතාරම්මන 1යි. දැන් තේරුණා සායන. හරි. දැන් තේරුණා නේද? එහෙමයි. කාට හරි තේරුණා නම් තවසරයක් හරි කියන්න. දැන් කියන්න පුතේ. අලුත් පිටුවෙන් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. හරි. චිත්තක්ෂණ 17ක් ඇති විභූතාරම්මන වීති. පළවන විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූපයක් ඉතිද. එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණයෙහි මනෝද්වාරයට හමු වීමෙන්
භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජනයන් ඉපද නිරුද්ධ වීමෙන් පසු යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද වීම ඇති වීතිය ප්‍රථම සප්ත රසායුෂ්ක විභූතාරම්මන වීතියයි. ඔව්. ඒකට කියන්නේ සප්ත රසායක්ෂක කියලා කියන්නේ හතක්. ප්‍රථම සප්ත රසායුක්ත. රසය හතරක් ඉන්න නිසා. රසය නෙමෙයි. සප්ත. හතයි. චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන විභූතාරම්මන වීතිය කියන එක තමයි කියන්නේ. වීතියට අරමුණු වන රූපයේ 4 වන භවාංගයේ සමග නිරුද්ධ වේ. හරි. දැන් එතකොට බලන්න චිත්ත වීතිය. මේ බලන්න. දැන් මේක නෑ නේද අර ප්‍රශ්නේ. මොන ප්‍රශ්නේද? මේකේ බලන්න අර කලින් කියපු චිත්ත වීතිය වලට වඩා වෙනස මොකක්ද කියලා. මෙතන ස්වාමීන් වහන්සේ අර ප්‍රසාදයේ ద్వාරේ කියන එක ගැටෙන්නේ සඳහන් කරලා ඔව්. නේද? අස්තෝ ප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ මනෝද්වාරයේනේ ගැටෙන්නේ. ඒ ප්‍රසාදයේ ගැටෙන්නේ නැති නිසා බලන්නකෝ පංචද්වාර ආවර්ජනයේ තියෙනවද? නැහැ. විඥානාදී සිත් තියෙනවද? නැහැ ස්වාමීන් සම්පටිච්ඡන නැහැ. සම්තිරණ නැහැ. වොත්තපන නැහැ. හැබැයි වොත්තපන නාමය ගත්තේ පංචද්වාරයේ සිත්වලට. වොත්තපන නාමය ගත්තේ ඇයි? පංචද්වාරය හේතු කරගෙන හටගත්ත චිත්ත වීති වලදී තමයි අපි වොත්තපන කියන නාමය භාවිතා කරන්නේ. මනෝද්වාරයේදී අපි කෙලින්ම වොත්තපන කියලා නෙමෙයි හඳුන්වන්නේ. මනෝද්වාරය. හැබැයි ඒ දෙන්නම කරන්නේ එකම දේ. නම විතරයි වෙනස්. නම වෙනස් තුනේ. දැන් උදාහරණයකට කියන්නකො. ඔන්න පොලිසිය රාලහාමි කෙනෙක් පොලිසියේ කෑම කනකොට අපි දැක්කහම මොකද කියන්නේ? රාලහාමි දවල්ට කෑම කනවා. රාලහාමි දවල්ට කෑම කනවා. එයාම ගෙදර කන වෙලාවට මොකද කියන්නේ? රාලහාමි කියන්නේ ඔව්. අරයාගේ මහත්තයානේ කෑම කනවා. ආගෙත් ගන්න. ඇයි මේ මොකක්ද එහෙම කියන්නේ හේතුව? දෙපළදී දෙකක් කියන්නේ හේතුව ඇයි? අතනදී පුජ්‍යලයාගේ මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් බත් කන එකේ ප්‍රශ්නයක්ද මොකද්ද? තනතුරේ ප්‍රශ්නේ. තනතුර නෙමෙයි. තනතුරක් නෙමෙයි. අන ස්ථානයේ ප්‍රශ්නේ. ස්ථාන පොලිසියේ ඉතින් එයා ඉන්න වෙලාවේ කනවා. මේ පොලිසියේ ඉන්න වෙලාවට කනකොට අපි කියන පොලිසියේ රාලහාමි කෙනෙක් දවල්ට කෑම කනවා කියලා. ගෙදරදි කනකොට යාගේ පොලිසිය පට්ටම නෑනේ. ගෙදර නෝන ගාවදී නෝන කවුද ගෙදර පොලිසිය ලොක්කා? නෝනා. කොච්චර ලෝකෙටම බල සම්පන්න වුණත් වැඩක් නෑ නෝන ගාවදී පරාද. නෑ සුන්නාසේම. ඒ බහුතරේ ඉන්නවනේ. හරි. ඒ වගේ තමයි මේ එයා එතන ඒ පංචද්වාරය මුල් කරගෙන ගන්න අර පංචද්වාරය මුල් කරගෙන පහළ වෙන චිත්ත වීති වලදී යාට අපි නම දුන්නා වොත්තපන කියලා. මනෝද්වාරයේදී අපි යාට ඒ නම දෙන්නේ නැතුව යාට දුන්නා මනෝද්වාරාවර්ජන සිත කියලා. හරිනේ? දැන් බලන්න අර පංචද්වාර චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ නැහැ. වොත්තපන කියන නාමය වෙනස් වෙලා යාට ආව මොන නමද? මනෝද්වාරය කියලා. ඊට පස්සේ මනෝද්වාරය වෙලා ජවන 7ක් ගිහිල්ලා තදාරම්මන 2ක් ගිහිල්ලා භවංග 4කින් අවසන් වෙනවා නම් ඒකට කියනවා පළවෙනි විභූතාරම්භන චිත්ත වීතිය. ඔව්. පළවෙනි විභූතාරම්මන චිත්ත වීතිය. හරිනේ? ඊළඟට අතීත රූපය ඉපදිලා චිත්තක්ෂණ 2ක් ඉක්ම ගිහිල්ලා නම් රූපේ ඉපදිලා චිත්තක්ෂණ 3ක් ඉක්ම ගිහිල්ලා නම්
රූපේ ඉපදිලා චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිහිල්ලා නම් රූපේ ඉපදිලා චිත්තක්ෂණ 5ක් ඉක්ම ගිහිල්ලා නම් රූපේ ඉපදිලා චිත්තක්ෂණ 6ක් ඉක්ම ගිහිල්ලා මනෝද්වාරයේ ගැටුණොත් තාම තදාරම්මන පහළ වෙන්න ඉඩ තියෙනවනේ බලන්න තියෙනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තදාරම්මන පහළ වෙන්න ඉඩ තියෙනවා නම් ඒ පහම විභූතාරම්මන චිත්ත වීති. මේගොල්ලෝ අරමුණු කරන්නේ වර්තමාන රූපයමයි. එහෙමනම් වර්තමාන රූපය අරමුණු කරන මනෝද්වාරික චිත්ත වීති පහ මොනවද? පළවෙනි පහට කියන නම මොකද්ද? විභූතාරම්මන චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති වර්තමාන රූප අරමුණු කරන මනෝද්වාරික විභූතාරම්මන චිත්ත වීති පහ. හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. චිත්ත වීති පහ. එතකොට චිත්ත වීති පහක් තියෙනවා. එතකොට රූපේ ඉපදිලා එක චිත්තක්ෂණයක් ඉක්ම ගිය, දෙකක් ඉක්ම ගිය, තුනක් ඉක්ම ගිය, හතරක් ඉක්ම ගිය, පහක් ඉක්ම ගිය. තාමත් අදාරම්මණයන්ගෙන් අවසන් වෙනවා. දැන් කියන්නේ එතනින් පල්ලෙහාට. මේ වීති සටහන් වල අතීත භවාංග දක්වා ඇත්තේ රූපාරම්මණය මනෝද්වාරයේහි ගැටෙන්නට කලින් ඉක්මුණු චිත්තක්ෂණ ගණන දැක්වීමටය. ඔව්. තදාරම්මණයෙන් පසු භවාංග දක්වා ඇත්තේ වීති සිත්තට අරමුණු වන රූපය පවත්නා කාලය දැක්වීම පිණිසය. ඒකෙන් ඒ භවාංග සිත් වලින් අදහස් කරේ තාමත් රූපය වර්තමානව තියෙනවා කියන එක අදහස් කරා. මේ අවසාන භවාංගයේ භංගක්ෂණය දක්වාම වර්තමාන රූපය තියෙනවා කියන එකයි ඒකෙන් අදහස් කළේ. අවිභූතාරම්මන වීති දෙක. ඔව්. ඉපද චිත්තක්ෂණ 6ක් හෝ 7ක් ඉක්මීමෙන් පසු මනෝද්වාරයේ ගැටෙන අරමුණු දුබලය අප්‍රකටය. එබැවින් එයට අවිභූතාරම්මනයයි කියනු ලැබේ. භූතාරම්මන වීතියෙහි තදාරම්මන නූපදී. සන්නයේ භවාංග පතනය වේ. ඔව්. එතකොට තදාරම්මන උපදින්නේ නැහැ. අවිභූතාරම්මන චිත්ත වීති දෙකේ තදාරම්මන උපදින්නේ නැහැ. නමුත් මේ රූපය හොඳට අරමුණු කරන්න පුළුවන් තදාරම්මන උපදින්නේ නැහැ. ජවනයන්ගෙන් අවසන් වෙනවා. දැන් මෙතනට වෙනකන් මේ කියවන චිත්ත වීති ඔක්කොම කීයක් කියලා තියෙනවා? මෙතනත් 7ක් තියෙනවනේ. අතන 75යි 7යි කීයද? 82යි. 82. මේ 82ම කිව්වේ මොකක් ගැනද? වර්තමාන රූපේ. අන්න හරි. දැන් මෙන්න මේ කියන චිත්ත වීති 7 තියෙනව නේද? ඒ චිත්ත වීති 7ත් වර්තමාන රූපයමයි අරමුණු කරන්නේ. එතකොට වර්තමාන රූප අරමුණු කරන කොටස් දෙකක් තියෙනවා. මතක තියාගන්න අර චක්කු සෝත ගාන જીවහාවලදී කරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරයි වර්තමානයේව අරමුණු කළේ. එතන අරමුණු වශයෙන් තිබ්බ පහක් ධර්ම වශයෙන් කීයක් තිබ්බද? අරමුණු වශයෙන් 5යි ධර්ම වශයෙන් කීයද? 7යිනේ. ඒ කියන්නේ චක්කුද්්වාරිකාදී අතිමහත් ආරම්භන චිත්ත වීති වලට තිබ්බේ අරමුණු 5යි ධර්ම 7යි. හරිනේ. හැබැයි මේගොල්ලන්ට එහෙම නෙමෙයි. වර්තමානයේ උපදින රූප දෙවිස්සම පුළුවන්. මනෝද්වාරා වර්ජන මේ අතිමහන්තාරම්මන මහන්තාරම්මන sorry මේ විභූතාරම්මන අවිභූතාරම්මන චිත්ත වීති 7ට වර්තමානයේ හට ගන්න රූප දෙවිස්සම පුළුවන්. ඒකයි වෙනස. අතන පුළුවන් උනේ ආරම්මන 5යි ධර්ම 7යිනේ. මෙයාට එහෙම නෙමෙයි. 22ක් පුළුවන්. ධර්ම 22ක් වර්තමාන රූපය. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන වර්තමාන රූප දෙවිස්සම අරමුණු කරන්න. තේරුණා?
දැන් උදාහරණයකට අපිට මේ විපස්සනා කරනකොට අපේ වර්තමානයේ තියෙන පඨවි ධාතුව අරමුණු කරනවා නම් අපි අරමුණු කරන්නේ මොකෙන්ද අරමුණු කරන්නේ? වර්තමාන පඨවි ධාතුව නම් අපි අරමුණු කරන්නේ මෙන්න මේ චිත්ත වීති වලින් අරමුණු කරනවා. දැන් එතකොට අද මෙතනින් එහාට කියන්නේ බර වැඩි වෙනවා. අපි ලබන සතියේ කතා කරමු ඉතුරු ඒවා. දැන් අපි ඉගෙන ගත්තා අතිමහන්තාරම්මන චිත්ත වීති එකක් සහ මහන්තාරම්මන චිත්ත වීති දෙකක්, පරිත්තාරම්මන චිත්ත වීති හයක්, අතිපරිත්තාරම්මන චිත්ත වීති හයක්. ඒක වැඩි කරනවා ద్వාර පහෙන් 75ක්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති වර්තමාන රූප දෙවිස්ස අරමුණු කරන අවිභූතාරම්මන චිත්ත විභූතාරම්මන චිත්ත වීති පහකුත් අවිභූතාරම්මන චිත්ත වීති දෙකකුත්. එතකොට ඔක්කොම චිත්ත වීති 82යි. මේ 82ම අරමුණු කරන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන වර්තමාන රූප. හැබැයි වර්තමාන රූප උනාට පංචද්වාරයේ චිත්ත වීති වලට අරමුණු කරන්න පුළුවන් අරමුණු ප්‍රමාණයක් තියෙනවා, ධර්ම ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද ඒක? ඔන්න ඔය ටික මේ සතියේ මතක තියාගන්න ඕන. ඉතුරු ටික අපි කතා කරන්නේ ලබන සතියේ, නැත්තම් බර වැඩි වෙනවා. මොනවා හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ භවාංග පතනය කියලා අදහස් කරන්නේ නැවතත් සිත් භවාංග සිත් ඇතිවීමට යාමද? අන්න හරි. ආපහු භවාංග චිත්ත පරම්පරාව වැඩ කරනවා. අරමුණු ගන්න නැහැ. ద్వාර 6 මේ වෙලාවේ අරමුණු ගන්න නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ පංචද්වාර වර්ධන සිත්වල මේ භවාංග පතනය වෙනකොට එතන එතෙක් රූප මේ රූපේ ආයුෂ තියෙනවා. හැබැයි චිත්ත වීතිය මේ රූපය අරමුණු කරලා මේ අරමුණු කර කියන්නේ වීති සිත් ඉවර වුණාට රූපය තාම තියෙනවා. තාම තියෙනවා. රූපේ ඉවර වෙන්නේ චිත්තක්ෂණ 17ම ඉවර වෙනවා. මොකද යාගේ ආයුෂය ඉන්නවා. අපි අරමුණු කරලා වීති සිත් ඉවර කරගත්තා කියලා රූපය ඉවර වෙන්නේ නැහැ. තාම රූපය තියෙනවා. නමුත් අපි අරමුණු කරලා ඉවරයි. චිත්ත වීතිය ඉවර වෙනවා ඊට කලින්. ඔව්. ඒ කියන්නේ භවංගේ එන්නකොට චිත්ත වීතිය නෙමෙයි. වීති සිත්. ඒක අරමුණු කරන වීති සිත් ඉවර වෙනවා. ඉවර වෙනවා. මොකද වීතිය භවංග වලින් යනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර ඒ වර්තමාන රූප ටික අරමුණු කරන වීති සිත් ටිකක් තියෙනවනේ. මනෝද්වාර වර්ජන, ජවන, තදාරම්මන කියලා. එහෙමයි. ඒ වගේ අරමුණු කරලා ඉවර වුණාට තාම රූපයේ වර්තමානව ආයුෂයේ තාම රූපය තියෙනවා. අර කලින් ඒ වෑවුනේ රූපයත් ඉවර වෙනවා, වීතියත් ඉවර වෙනවා. මේ වෑ එහෙම නෙමෙයි, වීතිය ඉවරයි, තාම රූපය වර්තමානයි. තේරුණා ස්වාමීන් වහන්සේ. හරි. මොනවා හරි තියෙනවද අහන්න? තව අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ පළවෙනි විභූතාරම්මන වීතිය හැම ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ අපි S2 පියාගත්ත වෙලාවකටද නැත්නම් ඒක මට පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. ඒක වෙනම කතා කරන්න ඕන වැඩක්. එහෙම ස්වාමීන්. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. මේ ඔයා හිතනවා රුවන්වැලි මහසෑයට දැන් මලක් පූජා කරන්න ඕන කියලා. රුවන්වැලි මහසෑයට මලක් පූජා කරන්න ඕන කියලා දැන් හිතුනොත් ඔයා මලක් හදලා මල කොතනකින් හරි තියලා කියන මේ මල රුවන්වැලි මහසෑයට පූජා වේවා කියලා. දැන් අරමුණු උනේ කොයි රුවන්වැලි මහසෑයද? මාර්ගාරේ. මේ දැන් තියෙන රුවන්වැලි මහසෑය මේ වෙනකොට රූප හට ගන්න රුවන්වැලි මහසෑය තමයි අරමුණු. ඒක චක්කු ප්‍රසාදයට මුණ ගැහුන්නේ නැහැ. නමුත් මේ වෙනකොට තියෙන රුවන්වැලි මහසෑයට මම මේ මල රුවන්වැලි මහසෑයට පූජා කරනවා. කලින් තිබුණ රුවන්වැලි මහසෑයක්ද අනාගතයේ හදන රුවන්වැලි මහසෑයක්ද දැන් තියෙන එකක්ද? දැන් තියෙන. මේ වෙනකොට අනුරාධපුරයේ දැන් තියෙන එක ගැනයි මේ අරමුණු කරන්නේ. ඒක තමයි මනෝද්වාරයෙන් අරමුණු කරනවා කියලා කියන්නේ. මනෝද්වාරයෙන් අරමුණු කරනකොට රූපය ළඟ තියෙන්න ඕනේ.
ඒ කියන්නේ රූපයක් අරමුණු කරන්න පුළුවන් මනෝද්වාරයට ළඟ නැතත් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ රූපය වර්තමාන රූපේ. ඔව්. ඒ රූපය එතන දැන් මේ වෙනකොට හටගෙන තියෙනවා. එහෙම රූපයක් මේ මොහොතේ හටගන්නේ නැත්නම් රුවන්වැලි මහා සෑය කියන එක කරමුණු වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් තමන්ට කෑම එකක් හම්බ වෙනවා. එහෙමයි. කෑම එකක් හම්බුනහම මෙයා කෙනා හිතනවා මම මේක අම්මටත් තියාගන්නවා කියලා. දැන් අම්මව මතක් වෙනවනේ. එහෙමයි. දැන් මේ වෙනකොට රූප වශයෙන් උපදින අම්මා කෙනෙක්ද මේ වෙනකොට ඒ අම්මගේ ශරීරයේ රූප උපදිනවා. එහෙමයි. ඒතර අපි දන්නවනේ මේ වෙනකොට අම්මා ගෙදර ඉන්නවා කියලා. එහෙමයි. මේ චිත්තක්ෂණේ අම්මා ගෙදර ඉන්නවා කියලා කියන්නේ වර්තමාන රූප ටික තියෙනවා කියලානේ කියන්නේ. ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අම්මා මැරිලා නම් අපිට පුළුවන් ද වර්තමාන රූප ටික අරමුණු කරන්න? බෑ. එතකොට අතීත. දැන් ඔන්න කේක් කෑල්ලක් හම්බ වෙනවා. සෝරි ඕන්නේ නැහැ. අපි හිතමුකෝ අවුරුදු 2-3ක් තියාගන්න පුළුවන්. අවුරුදු 2-3ක් තියාගන්න පුළුවන් බිස්කට් එකක් හම්බ වෙනවා. බිස්කට් පැකට් එකක්. දැන් මේක තියාගන්න මට දුවෙක් හම්බ වෙච්ච හරි පුතෙක් හම්බ වෙච්ච හරි දවසට දරුවට කන්න දෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ වර්තමාන රූප දේවල්. අනාගත රූප. ඒක අනාගත රූප. දැන් මේ කෑම එක මං අම්මා වෙනුවෙන් දානෙකට පූජා කරනවා. දැන් ආවද අරමුණු? අතීත රූප නේද ස්වාමී? මට මේ හම්බ වෙච්ච දාණය මං ස්වාමීන් වහන්සේ කෙනෙකුට අම්මා වෙනුවෙන් පූජා කරනවා. අනාගතයි ස්වාමී. අනාගතේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච රූප ටිකක් තමයි එවලේ අම්මා කියලා අරමුණු කරන්නේ. මම මේ කෑම එක අම්මට තියාගන්නවා. මේ මොහොතේ තාම තියෙන රූප ටිකක් තමයි ඒ අම්මා කියලා අරමුණු වෙන්නේ සම්මුති වශයෙන්. මම මේක දුවෙක් හරි පුතෙක් හරි හම්බුනාම දෙන්න තියාගන්නවා. තාම හට නොගත් රූප ටිකක් තමයි ඒ මොහොත අරමුණු වෙන්නේ. අපිට නොතේරුණාට අපි අරමුණු කරන්නේ අතීතද අනාගතද වර්තමානද කියලා අපි නොදැන හිටියට ඒ සිතට අරමුණු වෙන්නේ ඒ විදිහට. ඒක දැනගත්තත් නොදැනගත්තත් ඒක ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. අම්මව සිහිපත් කළා දානකට දෙනවා කිව්වොත් ඒ අතීත රූප ටිකක් අරමුණු කරේ. අම්මට දෙනවා කියලා සිහිපත් කරොත් එහෙම මේක වර්තමාන රූප ටිකක් අරමුණු කරේ. දුවට දෙනවා කියලා හිතුවොත් ඒක අනාගත රූප ටිකක් අරමුණු වෙනවා. ඒක අපි දන්නේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් මේ වාගේ න්‍යාය දන්නේ නැති කෙනෙක් ඒක අතීතද වර්තමානද අනාගතද කියලා දන්නේ නැති වුණාට අරමුණ අතීත අනාගත වර්තමාන. ඒක දැනගත්තත් සිද්ධිය ඒක එහෙමම තමයි. කවුරු හරි මොකක් හරි අහන්න හැදුවා. කවුද? තිල්න දහන්න ඇති ප්‍රශ්නයක්. කවුරු හරි එතකොට ස්වාමීන් වහන්සේ මනෝද්වාරයෙන් අරමුණු කරන්නේ ඒක කලින් අරමුණු කරලා තියෙන්න ඕනේ නැහැ කරගෙන අනාගත එකක් නෑ එහෙම ඕනේ. දන්නේ නැති රූපයක් හිතන්නකෝ. දැන් හිතන්නකෝ. ඔයාට කියනවා කවුරු හරි ස්විට්සර්ලන්තේ ලස්සන ගයක් හැදුවා මම. ඔයාගේ යාළුවෙක් කියනවා. කොහොමද ඔයාගේ යාළුවෙක් ඔයාට කතා කරලා කියනවා මේ මම මේ ස්විට්සර්ලන්තේ ලස්සන ගයක් හැදුවා. මෙහෙ හම්බ කරලා කියලා. ඒකේ තමයි දැන් ඉන්නේ. ඔයා ජීවිතේට දැකලා නැහැ රුපේගේ. ඔයා ඒගේ ඉන්නේ කියනකොට ඔයා ඒගේ අරමුණු කරනවා. ඒ වෙනකොට ඒ ගෙදර ඒ වර්තමාන රූප සමූහයේ තියෙනවා. ඒක දකින්න ඕනේ නැහැ. දැකපු දෙයක් අරමුණු කරොත් ඒක අතීතයි. තියෙන දෙයක් අරමුණු කරොත් ඒක දැක්කත් නැතත් වර්තමානයි. හට ගන්න දෙයක් ඒක දකින්නේ කොහොමදවත් බෑනේ. හට ගන්න තියෙන දෙයක් අරමුණු කරොත් ඒක අනාගතයි. වර්තමාන රූප අරමුණු කරන්න දකින්නම ඕනේ. ඒකට හේතුව ස්වාමීන් වහන්සේ හිතට ඒ අරමුණ ගන්න පුළුවන් නිසා නේද? පුළුවන්. අපිට දෙයක් තියෙනවා කියලා විශ්වාසයි. දැන් වර්තමාන රූපේ අරමුණු වෙන්නේ අම්මා කියන රූප පරම්පරාව දැන් ගෙදර
මේ හට ගන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා. අම්මා නැමැති රූප සමූහය මේ වෙනකොට gedara හට ගන්නවා කියන විශ්වාසය අපිට නැද්ද? තියෙනවා. ඒ මත තමයි ඒක ඒ දැනීම අපිට තියෙනවා. ඒ අම්මා කියන රූප සමූහ පරම්පරාව මේ වෙනකොට හටගෙන පැවතිලා නිරුද්ධ වෙමින් පරම්පරාවක් වශයෙන් gedara තියෙනවා කියන සංඥාව තියෙනවා. ඒ රූප සමූහය තමයි අපි අරමුණු කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඔය ගොඩක් thinking pattern එක වැඩි ඔය සයන්ටිස්ලා වගේ කට්ටියගේ මනෝද්වාරය ගොඩක් තියුණුද ස්වාමීන් වහන්සේ? මනෝද්වාරය කියන්නේ ඒක අර මේ ධර්ම වශයෙන් ගත්තාම සංඥාව කියන්නේ බෙදා බැලීම කියන එකක් තියෙනවනේ. නුවණින් බැලීමයි බෙදා ගැනීමයි කියන එක දෙකක්. සංඥා ගොඩක් මේක සංඥා කර ගැනීම සංඥාවක් මල්ලෙකුටත් පුළුවන්. මේක හැබැයි යාට කියන්න බෑ මේක ත්‍රිකෝණයක් කියලා. නමුත් මේක සංඥා කරගන්න පුළුවන්. සංඥාව දියුණු බව. ලෝකේ 4 දෙනෙක් ඉන්නවානේ. සංඥාව දියුණුයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව දියුණුයි සංඥාව නැහැ. සංඥාව දියුණු නැහැ. සමහරක් අය ඉන්නවා සංඥාවක් දියුණු නැහැ ප්‍රඥාවක් දියුණු නැහැ. සමහරක් අය ඉන්නවා සංඥාවක් දියුණුයි ප්‍රඥාවක්. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ සංඥාව ගැන කියනකොට ප්‍රශ්නයක් මතුවලා තියෙන එක මේ පාඩමට කෙලින්ම අදාළ නැහැ. ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. දැන් අපි චෛතසික 52 ඉගෙන ගන්නවනේ. ඒකේ සබ්බචිත්ත සාධාරණ වෙල සංඥා චෛතසිකයේ තියෙනවා වේදනා චෛතසිකයේ තියෙනවා. දැන් මේ දෙක ඔය පංචස්කන්ධය කියනකොට ස්කන්ධ දෙකක් හැටියට වෙනම දක්වන්නේ විශේෂත්වයක් තියෙනවද? අනික් 50 සංස්කාර වලට දාලා එහෙම ඒක විශේෂත්වයක් තියෙනවා. දැන් මට ඒක දීර්ඝ විස්තර කරන්නවත් මේ වෙලාවේ බෑ. පස්සේ උත්තරයක් දෙන්න. හරි එතකොට ඔක තමයි දැන් අපි බල්ලෙකුට මොනවා හරි කිව්වහම එයා සංඥා කර ගැනීමක් කියන්නේ අපි 10 සැරයක් කියනවා එපා කියලා. එපා කියන එක එයා දන්නවද? එයා ඒක මෙහෙම කිව්වේ එපා කියලා මෙහෙම කරා නම් එයා කියලා කියන එක සංඥා කරගන්නවා. එතකොට මෙහෙම කරොත් එයා දන්නවා දැන් ඔන්න මල් පැලයක් හපන්න යනකොට අපි එපා කියලා එයාට පුරුදු කරනවා. එතකොට එයා ඒක එපා කියනකොට මෙයා දන්න මේක කරන එක ඒක කරන්නේ සංඥාවෙන් එයා දැනගන්න මේක මේ විදිහයි කියලා. අපිට සංඥාවක් තියෙන ප්‍රඥාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වංචාව වැඩි. ස්වාමීන් වහන්සේ මෙතන මට පොඩි දෙයක් කියන්න. මෙතන මේ දැන් අපි ගත්තොත් පරිත්තාරම්මන චිත්ත වීතියක් ඒකේ වොත්තපන 3 පාරක් ඉපදෙන්න හැදෙන්න ඒ අතිපරිත්තාරම්මනයකදී භවංග චලනය දෙපාරක්ම වෙන්නේ චිත්ත නියාමය අනුවමයි නේ ස්වාමීන් වහන්සේ. ඒක අනුවමයි. ඒ අනුවයි අනිත් එක ඒ රූපය හරි මේ ඉපදිලා කාලයක් ගත වෙලා ඉවරයි. ඉදිරියේ ඉස්සරහ ඔය ආයු කාලය හැටියට නෑ මං අහන්නේ 3 පාරක්ම ඉපදෙනවා හැම එකෙම 3 පාරක් ඊට පස්සේ චිත්ත වෙනවා. ඒක චිත්ත නියාමය. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අදට ඇති කියලා හිතනවා. මොකද මට ආනමඩු යන්න තියෙන නිසා. හොඳයි අද දවසේ අපි හැමෝම සිද්ධ කරගත්ත කුසලයේ අපි හැමෝටම ඉක්මනින්ම මේ නාම රූප පරිච්ඡේදක ඥානයන් ඇති වෙලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් ඉක්මනින්ම අත් මිදෙන්න ලැබේවා කියලා මෛත්‍රී සිතින් ආමීන් වහන්සේට තෙරුවන් සරණයි.